එතකොට මේ කුප්පියෙන් කතා කරන්නේ ovarian cycle and female sex hormones ගැන. එතකොට දැන් මේ කුප්පිය පටන් ගන්න කලින් අපි මේ ෆීමේල්ස් ලගේ මොකද්ද ජෙනිටල් ට්‍රැක්ට් එක ගැන ටිකක් ඇනටමිකල් අවබෝධයක් තියෙන්න ඕන, නැත්නම් පොඩ්ඩක් අර සමහර කොටස් තේරුම් ගන්න මේ අමාරුකමක් තියෙනවා. ඒ හින්දා මේ මුලින්ම අපි අර ප්‍රධානම කොටස් ටික නිකන් අඳුරගෙන වගේමු. මේ ඊට කලින් මේ ඔබ්ජෙක්ටිව්ස් ටික බලාගෙන යන්. මෙතන මේ ඔබ්ජෙක්ටිව්ස් ටික දාලා තිනවා. ওই ඔබ්ජෙක්ටිව්ස් යටතේ තමයි මම මේ කුප්පිය කරගෙන යන්නේ. එතකොට මේ දැන් මේක තියෙන්නේ female reproductive system එක. එතකොට female reproductive system එක අපි පටන් ගන්න තැනින් ඉඳන් බැලුවොත් මේ තියෙන ovary එක, මේ තියෙන ඒතර fallopian tube එක, මේ තියෙන්නේ මේ uterus එක, මේ තියෙන්නේ vagina එක. එතකොට vaginal opening එකෙන් externally එයා මේ එළියට එනවා. එතකොට දැන් මේ ovary එක මෙන්න මේ uterus එකට connect වෙලා තියෙන uterine ligament එක. එතකොට මේ දැන් මෙතන uterine tube එක සැලකුවාම ඕකේ අපිට කොටස් කීපයක් තියෙනවා. දැන් uterus එකේ ගිලිලා තියෙන ටිකක් ගිලිලා තියෙනවා. ඒ කියන්නේ uterus එකේ පොඩ්ඩ දුරක් යනවා. සෙන්ටිමීටරයක් වගේ uterus එකේ ඇතුළට යනවා මේ uterine tube එක. ඒ කොටසට අපි කියනවා intramural part එක කියලා. මෙන්න මේ හරිය විතර තමයි ඒක. ඒක මේකේ නම් කරලා නැහැ. ඊට පස්සේ මේ straight part එකක් පේනවා. මෙන්න මේ ටික. ඒ straight part එකට කියනවා isthmus කියලා. ඊට පස්සේ අහු වෙනවා නිකන් සංවලිත කොටසක්. ඒ සංවලිත කොටසට කියනවා ampulla කියලා. ඊට පස්සේ අහු වෙනවා infundibulum එක. මේ තියෙන infundibulum එක ඒකේ කෙළවරේ තියෙනවා fimbriae. fimbriae කියන්නේ නිකන් ඇඟිලි වගේ මේ ප්‍රසර වගේ. ඒතකොට fimbriae මේ තියෙනවා ඊට පස්සේ මෙතන මේ පැත්තේ තියෙන එක හොඳට මේ ovary එක ඔහොම තියෙනවා. ඒතකොට දැන් ovary එකෙන් අර දෙන එක තමයි fimbriae හරහා උඩට ඔහොම අරන් ගිහලා මෙහෙට එන්නේ. ඒතකොට දැන් ඕවා නම් ඒ කාලෙත් කියලා දුන්නා. ඊට පස්සේ දැන් මේ uterus එක ගත්තොත් uterus එකේ තියෙනවා muscle wall එකක්. ඉතින් ඒකේ සාමාන්‍යයෙන් uterus එකේ muscular wall එකේ muscle layers තුනක් තියෙනවා කියලා තමයි සලකන්නේ. ඒවා හරියටම identify කරන්න අමාරුයි වුණත් අර characteristic විදිහට ගත්තොත් හරියටම තුනක් තියෙනවා. outer longitudinal inner circular තියෙන්නේ, මැද්දත් muscle layer එකක් තියෙනවා. එතකොට දැන් මෙතන මේ තියෙන vagina එක. vagina එකේ මෙන්න මේ කොටස් තියෙන මෙන්න මේ ටික ත්‍රිකෝණයක් වගේ මෙන්න මේ ටික. ඔන්න ඔය කොටසට කියනවා fornix එක කියලා. ඒක ඔයිට වඩා හොඳ පැහැදිලි මෙන්න මේකේ මේ තියෙන මෙන්න මේ ටික fornix එක. fornix කියලා කියන්නේ දැන් uterus එකේ කෙළවරේම තියෙන මෙන්න මේ ටික cervix එක. මේ ටික cervix එක. cervix එක vagina එකට open වෙන තැන පොඩ්ඩ දුරක් ඇතුළට ගිහින් තමයි open වෙන්නේ. එතකොට යන පොඩ්ඩ දුර හින්දා මෙන්න මේ හරිය නිකන් අර හැදෙනවා නිකන් අර මේ පවුච් එකක් වගේ. අන්න ඒකට තමයි fornix එක කියලා කියන්නේ. එතකොට මොනවාද මෙහෙම vaginal canal එක දිගේ ගිහිල්ලා මෙතන open වෙනවා external vaginal මේ opening එක ගාව. එතකොට මේ මෙතන මේ internal OS කියලා එකක් තියෙනවා cervix එකේ. ඒ internal OS කියන්නේ එතන නිකන් ස්පින්ක්ටර් එකක් වගේ තමයි එතන ක්‍රියා කරන්නේ. මේ මෙතන external OS කියලා එකක් තියෙනවා. එතකොට මේ මොකද්ද දැනගන්න ඕන එකක් තමයි මේ vagina එක ඇතුලේ mucus ස්‍රාවය කරන කවුරුත් නැහැ. ඒ කියන්නේ mucus glands නැහැ. හැබැයි cervix එකේ තමයි mucus glands ඉන්නේ. ඒ කියන්නේ cervix එකෙන් තමයි vagina එකටත් mucus දෙන්නේ කියන එක තමයි කිව්වේ. හරිනේ. එතකොට ඒක තමයි එතන ඒක නම් ඔච්චර ඕනෙත් නැති තරම් ෆිසියොලොජි වලට. දැන් ඔව් මේ ඉතුරුව ඇනටමි කුප්පියේදී හම්බ වෙනවනේ. හරි. මේ දැන් ඇනටමි එක බලාගත්ත හින්දා ඊට පස්සේ බලන්න යන් මේ දැන් කුප්පි නෝට් එක. එතකොට දැන් අපේ ඇඟේ females ලගේ female reproductive system එකේ main functions දෙකක් තියෙනවා. එකක් තමයි pregnancy එකට ඇඟ සූදානම් කරන්න ඕන. අනිත් එක තමයි pregnancy එක කරගෙන ඉන්න ඕන. ඒ කියන්නේ යා මේ fetus එකේ growth එකට support කරන්න ඕන සහ ප්‍රසූත කරන්නත් ඕන, පාචුෂන් කරන්නත් ඕන. ඔය දෙක තමයි main functions දෙක. එතකොට දැන් female reproductive system එකේ reproductive cycles අපි දෙකක් කතා කරනවා. ඇත්තටම reproductive cycles කියලා කියන නමම එක්කෝ sexual cycles කියන්නත් පුළුවන්, එහෙම නැත්නම් menstrual cycle කියන්නත් පුළුවන්. එක එක නම් පාවිච්චි කරන්න පුළුවන්. mainly cycles දෙකක් තියෙනවා. ovarian cycle එක සහ uterine cycle එක.
ඒක යූටිරයින් සයිකල් එක කියලා කියන්නේ ඔය මේ ගර්භාෂය නැත්තම් යූටිරස් එකේ සිදුවන වෙනස්කම් ගැන තමයි ඒක කතා කරන්නේ. ඔවේරියන් කියලා කියන්නේ ඕවේරි එක නැත්තම් ඩිම්බකෝෂවල සිදුවන වෙනස්කම් ගැන තමයි ඒක කතා කරන්නේ. එතකොට දැන් මුලින්ම බලන්න ඕන මේ ඔවේරියන් සයිකල් එක ගැන මේ මොකක්ද මේ කියන්නේ කියලා. හරි. එතකොට දැන් ඔවේරියන් සයිකල් එක එක්ස්ප්ලেইন කරන්න කලින් පොඩ්ඩක් ඔවේරි එකේ ස්ට්‍රක්චර් එක දැනන් ඉන්න ඕන. එතකොට මේ තියෙන්නේ ඔවේරි එකක හරස් කඩක්. එතකොට බලන්න ඔවේරි එකේ මේ ඇතුලේ තියෙනවා මෙඩල් එක, එළියේ කෝටෙක්ස් එක තියෙනවා, පිටතින්ම තියෙනවා කැප්සූල් එක, ඔවේරි එක යූටිරස් එකට කනෙක්ට් කරන ඔවේරියන් ලිගමන්ට් එක තියෙනවා මෙතන. එක එක වර්ධන අවදි වල නැත්නම් එක එක ඩෙවලොප්මන්ටල් ස්ටේජස් වල තියෙන ෆොලිකියුලර් සෙල්ස් තියෙනවා මේ හරි. ෆොලිකල්ස් තියෙනවා. ෆොලිකියුලර් සෙල්ස් මේ ෆොලිකල්ස් තියෙනවා මෙන්න මේ හරි. කෝටෙක්ස් එකේ. හරිනේ. එතකොට දැන් ඔය අපේ ඔවේරීස් වල බලන්න පුළුවන් මේන් ෆොලිකල්ස් කීපයක් තියෙනවා. එකක් තමයි මේ මොනවාද ප්‍රයිමෝඩියල් ෆොලිකල්ස්. මේ එළියෙම තියෙන ඒවා. ඊගාවට තියෙනවා ප්‍රයිමරි ෆොලිකල්ස්. ඊගාවට සෙකන්ඩරි ෆොලිකල්ස් හම්බ වෙනවා. ඊට පස්සේ ග්‍රාෆීන් ෆොලිකල්ස් නැත්නම් මැචුවර් ෆොලිකල්ස් හම්බ වෙනවා. ඊට පස්සේ ෆොලිකියුලර් මේ මොකද්ද ඔවියුලේෂන් එකේදී ඔය ෆොලිකල් එක කැඩිලා එළියට එනවා මේ අපේ ඌසයිට් එක. මෙතන ඊට පස්සේ ලූටියල් ස්ටේජස් වලට යනවා. දැන් ඒක එන්නේ කොහොමද කියලා තමයි බලන්න ඕන. එතන මම මුලින්ම ගන්නම් මේ අපි ඌසයිට් එක. ඒ කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ ඌසයිට් කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් මේ රූපය අරන් තින්නේ ගයිටන් එකෙන්. මේ ගයිටන් එක මොකද්ද? ඌසයිට් එක කියලා කියන්නේ දැන් ෆීමේල් ගැමේට් එක. හරිනේ. එතකොට දැන් ඌසයිට් කොහෙන්ද එන්නේ කියන එකනේ ප්‍රශ්නේ. ඌසයිට්ස් එන්නේ මුලින්ම ඌසයිට් හැදෙන්න පටන් ගන්නෙ ප්‍රයිමෝඩියල් ජර්ම් සෙල්ස් කියන එකකින්. ප්‍රයිමෝඩියල් ජර්ම් සෙල් කියන එක එන්නේ මේ යෝක් සැක් එකේ ඩෝසල් එන්ඩෝඩර්ම් එකකින් තමයි එනවා කියලා කියන්නේ. ඇවිල්ලා එයා ඔවේරි එක ගාවට එනවා. ඔවේරි එක ගාවට ඇවිල්ලා ඔවේරියන් කෝටෙක්ස් එක ගාවට යනවා. කෝටෙක්ස් එකට ගියාම එයා ඌගෝනියම් එකක් බවට පත් වෙනවා. නැත්තම් ප්‍රයිමරි ඔවියුම් එකක් බවට පත් වෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ ඌගෝනියම් එක මේ ප්‍රයිමරි ඌසයිට් එකකට ප්‍රොලිෆරේට් වෙන්න පටන් ගන්නවා. ඒක මෙහෙමයි වෙන්නේ. දැන් ප්‍රයිමෝඩියල් ජර්ම් සෙල් එකෙන් ඌගෝනියම් එකක් හැදෙනවා කියන්නේ මෙතන වෙන්නේ මයිටෝසිස් එක. හැබැයි මෙතනින් ඌගෝනියම් එකෙන් ප්‍රයිමරි ඌසයිට් එක වෙන්න පටන් ගත්තා කියන්නේ දැන් ඔන්න මියෝසිස් පටන් අරන් තියෙනවා. එතකොට දැන් මියෝසිස් පටන් අරන් තියෙනවා. හැබැයි මෙන්න මේ මියෝසිස් එක කම්ප්ලීට් වෙන්න දෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රොෆේස් 1 එකේ නතර කරන් ඉන්නවා. ඒ ප්‍රොෆේස් 1 එකේ නතර කරන් ඉන්න හේතුවක් තියෙනවා. එකක් තමයි දැන් මෙන්න මේ ප්‍රයිමෝඩියල් ඔවියුම් එක නිකන් ඔවියුම් එක ප්‍රයිමෝඩියල් ඔවියුම් එක නිකන් ඉන්නේ නැහැ කෝටෙක්ස් එකේ. එයාව වට කරන් ඉන්නවා කට්ටියක්. ඒ කට්ටියට අපි කියනවා මේටි ග්‍රැනියුලෝසා සෙල්ස් කියලා. හරිනේ. ග්‍රැනියුලෝසා සෙල්ස්. එතකොට ඔන්න කියන ග්‍රැනියුලෝසා සෙල්ස් ඇත්තටම ස්පින්ඩල් සෙල්ස් කියලාත් කියනවා. මේ මොනවාද? එතකොට මේ ග්‍රැනියුලෝසා සෙල්ස් වල මේන් කාර්යය දෙකක් තියෙනවා. එකක් තමයි ග්‍රැනියුලෝසා සෙල්ස් වලින් මෙන්න මේ ඇතුලේ තියෙන ප්‍රයිමෝඩියල් ප්‍රයිමෝඩියල් ඔවියුම් එකට නරිශ්මන්ට් එක දෙනවා. ඒ කියන්නේ නියුට්‍රිෂනල් සපෝට් එක දෙනවා. අනික් එක තමයි oocyte maturation inhibitory factor එක සික්‍රීට් කරනවා. එතකොට oocyte maturation inhibitory factor එක කියලා කියන්නේ ඒක තියෙද්දි මෙන්න මේ ප්‍රයිමෝඩියල් ෆොලිකල් එක මේ ප්‍රයිමරි oocyte එකෙන් එහාට තව දුරටත් ප්‍රොලිෆරේෂන් එක වෙන්න අතර කරලා තියාගෙන ඉන්නවා. කීයටවත් වෙන්නේ නැහැ. එතකොට දැන් මේ before birth දේවල් ටික තමයි මේ කියන්නේ. එතකොට දැන් ළමයා ඉපදෙද්දී එයාගේ මේ ප්‍රයිමරි oocyte එක ප්‍රොපේස් 1 එකේ තමයි ස්ටක් වෙලා ඉන්නේ. හරි. එතකොට ඉපදුනාට පස්සේ මේ මොකද්ද පියුබර්ටි එකක් වෙනවනේ. දැන් ඉපදුනාට පස්සේ ආ සාමාන්‍යයෙන් අවුරුදු 10 12 වගේ කාලවලදී පියුබර්ටි එකක් වෙනවනේ. එතකොට දැන් ඉපදුනාට පස්සේ තර කියන ඉන්හිබිටොරි ෆැක්ටර් එක ඔහොමම තියෙනවා. හැබැයි පියුබර්ටි එක වෙද්දී අර FSH LH කියන හෝමෝන් දෙක වැඩිවීමක් වෙනවනේ. ඒ හෝමෝන්ස් ගැන පස්සේ කතා කරනවා. දැනට FSH LH කියන හෝමෝන් දෙක වැඩි වෙන හින්දා
මෙන්න මේ ප්‍රයිමරි oocyte එක meiosis 1 එක කම්ප්ලීට් කරගන්න. කම්ප්ලීට් කරලා සෙකන්ඩරි oocyte එක හදනවා. සෙකන්ඩරි oocyte එක හදලා සෙකන්ඩරි oocyte එකෙත් meiosis 2 එකනේ දැන් යන්නේ සෙකන්ඩරි oocyte එකෙන් පස්සේ. හැබැයි meiosis 2 එකත් කම්ප්ලීට් කරන්න දෙන්නේ නැහැ. එයාවත් මෙන්න මේ metaphase 2 කියන එකේ නතර කරන් ඉන්නවා. හරිනේ metaphase 2 කියන මේ ස්ටේජ් එකේ නතර කරන් ඉන්නවා. metaphase 2 එකෙන් පස්සේ දැන් metaphase 2 එකේ තියෙන oocyte එකක් තමයි අර ovulation එකේදී ඉවත් වෙන්නේ. මේ ගැලවිලා. metaphase 2 එකේ තියෙන oocyte එකක් ගිහිල්ලා mature sperm එකක් එක්ක හැදුනොත්, ඒ කියන්නේ mature sperm එකක් එක්ක fertilize වුණොත් විතරක් zygote එකක් හැදිලා ඒක ගිහිල්ලා implant වෙලා මේ පස්සේ fetus එකක් බවට පත් වෙනවා. හැබැයි මේ secondary oocyte එක හදිස්සියවත් අරයා එක්ක fertilize වුණේ නැත්තම් එතකොට එයා කෙලින්ම degenerate වෙලා යනවා. හරි. එතකොට දැන් ඔය කතා කරේ ඒක ගැන. ඒ තමයි oocyte එක. ඇත්තටම actual oocyte එකට මොකද්ද වෙන්නේ කියන එක තමයි ඒ කිව්වේ. හරි. එතකොට දැන් මේ oocyte එක අර primary oocyte එකෙන් secondary එක හැදෙද්දි first polar body එක යන එක මේ දෙවෙනි මේ second polar body කියන එක හැදෙන්නේ මේ මොකද්ද zygote එක හැදුනොත් විතරයි. එහෙම නැත්නම් ඒක හැදෙන්නේ නැහැ. මේ ඒක degenerate වෙලා යනවා කෙලින්ම මේක. secondary oocyte එක. ඒතර ඕක තමයි එතන oocytes ගැන කතාව. ඊට පස්සේ බලමු දැන් ඔය oocyte එක නිකම්ම එළියට එන්නේ නැහනේ. ඒගොල්ලෝ එන්නේ අර follicles ඉඳලා. මොකද follicles ඇතුලේ තමයි oocyte තියෙන්නේ. එතකොට follicle එක දැන් අපි බලමු follicles වල මොකද්ද එන්නේ කියලා ඔය කතන්දරේ. හරි. follicular stage එක යන්න කලින් මේ female hormone system එක බලන් යන්න ඕනේ. ඒක කොහොමද regulate වෙන්නේ, මොනවද hormones ඒ ටික. එතකොට hormones ප්‍රධානව 4ක් තියෙනවා. GnRH කියලා එකක් තියෙනවා, gonadotropin releasing hormone එන්නේ hypothalamus එකෙන්. ඊට පස්සේ හම්බ වෙනවා anterior pituitary එකෙන් හැදෙන FSH සහ LH. එතකොට මේ GnRH වලින් තමයි FSH සහ LH හදන්න stimulate කරලා දෙන්නේ. ඊගාවට ovarian hormones හම්බ වෙනවා දෙකක්. ඒ කියන්නේ ovaries වලින් හැදෙන ඒවා. estrogen progesterone. ඒ ovaries කිව්වට ඇත්තටම ovaries ම නෙමෙයි, ඇතුලේ තියෙන අර cells වර්ග වලින් හැදෙන්නේ. මේ cells මොනවද කියලා බලමු ඉස්සරහ. ඔය ටික තමයි hormones. දැන් ඔය regulation තමයි දැන් බලන්න තියෙන්නේ. එතකොට දැන් puberty එක වුණාට පස්සේ ඒ මනුස්සයාගේ GnRH හැදෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක වැඩි වෙන්නේ නිකන් අර එකපාර රේඛීය ප්‍රස්ථාරයක් විදිහට නෙමෙයි වැඩි වෙන්නේ, pulsatile ප්‍රස්ථාරයක් විදිහට. ඒ කියන්නේ pulses වගේ වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා. අන්න ඒ වගේ අඩු වැඩි වීමෙන් වැඩිවීමක් තමයි තියෙන්නේ. අඩු වෙවි වැඩි වෙන වැඩිවීමක් තමයි තියෙන්නේ. pulse එකක් වගේ. එතකොට GnRH වලින් කරන main function එකක් තමයි LH හා FSH stimulate හදන එක වැඩි කරන එක. LH කියලා කියන්නේ luteinizing hormone, FSH කියලා කියන්නේ follicular stimulating hormone. එතකොට LH FSH හැදුනට පස්සේ LH FSH වලින් විශේෂ වැඩක් කරනවා. LH ගිහිල්ලා directly stimulate කරනවා theca interna cells උයි granulosa cells උයි. එතකොට granulosa cells වල එයා කරන්නේ aromatase කියලා enzyme එකක activity එක වැඩි කරන එක තමයි කරන්නේ. theca interna cells වලින් කෙලින්ම estrogen හදන එක වැඩි කිරීම කරනවා සහ androgens හදන එක වැඩි කරනවා. එතකොට දැන් අර granulosa cells වලින් හැදෙනවා කියවන aromatase කියලා enzyme එකක්. ඔන්න ඔය aromatase ඉන්නේ ඔය වැඩේට තමයි. අර දැන් theca interna වලින් හදනවා වැඩි වෙනවා කිව්ව androgens ඇවිල්ලා aromatase මගින් estradiol බවට පත් වෙනවා. එතකොට ඊස්ට්‍රජන් හැදෙන එක ඔන්න දැන් ටික ටික වැඩි වෙනවා. හරි. එතකොට ඕක තමයි ඊස්ට්‍රජන් හැදෙන කතාව. දැන් ඔය ඊස්ට්‍රජන් වල මේ රෙගියුලේටරි ඉෆෙක්ට් එකක් තියෙනවා. ඊස්ට්‍රජන් මගින් සාමාන්‍යයෙන් normal concentration ඊස්ට්‍රජන් තියෙද්දි එයා ගිහිල්ලා GnRH FSH LH හැදෙන එක ඉන්හිබිට් කරලා දෙනවා. ඒ කියන්නේ ගොඩක් ඉන්හිබිට් කරන්නේ සාමාන්‍ය රෙගියුලේටරි ලෙවල් එකේ තියන් ඉන්නවා. හැබැයි මොන හරි හේතුවක් නිසා ඊස්ට්‍රජන් ගොඩාක් වැඩි වුණොත් අන්න එතකොට LHS FSH ලොකු ප්‍රමාණයක් හදන්න නිකන් LH FSH සර්ජ් එකක් ඇති කරන්න දායක වෙනවා. ඒව හම්බ වෙන ඉස්සරහට ඔය අවස්ථා දෙකම. ඊස්ට්‍රජන් නැති වුණොත් දැන් අර ආෆ්ටර් මෙනෝපෝස් එකේදී වගේ ඊස්ට්‍රජන් අඩු වෙනවනේ. අඩු වෙද්දී ඊස්ට්‍රජන් අඩු වෙන හින්දා මෙන්න මේ FSH LH වල තියෙන අර ඉන්හිබිටෝරි ඉෆෙක්ට් එක නැති වෙලා ගිහිල්ලා FSH LH වැඩි වෙන්නත් ගන්න.
එතකොට සාමාන්‍යයෙන් ප්‍රශ්නවලදී ඔය මම දැන් කියපු ඊස්ට්‍රජන් වල අවස්ථා තුනෙන් සාමාන්‍යයෙන් අර රිපෝට්ස් දීලා ඒ රිපෝට්ස් වලින් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒතර ඕක තමයි මේ ෆීමේල් රීප්‍රොඩක්ටිව් හෝමෝන් රෙගියුලේෂන් එක. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා මේ මොකද්ද? ෆීමේල් රීප්‍රොඩක්ටිව් සයිකල් දෙකයි, ඕවේරියන් සයිකල් එකයි, යූටිරයින් සයිකල් එකයි කියලා. ඕවේරියන් සයිකල් එක ඇත්තරම අර්ථ දක්වන්නේ ෆොලිකල්ස් මගින්. ඒ කියන්නේ අපි oocytes වලින් නෙමෙයි කතා කරන්නේ. ෆොලිකල්ස් වලින් තමයි කතා කරන්නේ. මොකද ෆොලිකල්ස් ඇතුළේනේ oocyte එක තියෙන්නේ. එතකොට ෆොලිකල්ස් වලින් කතා කරන්නේ ඒකේ පේසස් දෙකක් තියෙනවා. ෆොලිකියුලර් පේස් සහ ලූටියල් පේස්. මේ පේසස් දෙක අතරේ තමයි ඔවියුලේෂන් කියන එක තියෙන්නේ. දැන් බලමු මේ ඔවේරියන් සයිකල් එක කොහොමද වෙන්නේ? ඒකට අර ඊස්ට්‍රජන් දැන් මම කියලා දීපු හෝමෝනල් රෙගියුලේෂන් ටික කොහොමද දායක වෙන්නේ කියලා. එතකොට ඉස්සෙල්ලා කිව්වනේ මේ ප්‍රයිමෝඩියල් ෆොලිකල් එකෙන්නේ අපි ඉපදෙන කලින් තියෙන්නේ. ඒතර මොකද්ද? ඇඩ් බර්ත් එකේදී තියෙන්නේ ප්‍රයිමෝඩියල් ෆොලිකල් එක. ඇඩ් බර්ත් එකෙන් පස්සේ එයා මේ මොකද්ද? ප්‍රයිමරි ෆොලිකල් එකක් බවට පත් වෙනවා. මේ හෝමෝනල් මේ හින්දා. මොකද ප්‍රයිමෝඩියල් ෆොලිකල් එක රෙගියුලේට් කරන්න කවුරුත් හිටියේ නෑ. හැබැයි දැන් ඉපදුනාට පස්සේ FSH LH හැදෙන හින්දා ප්‍රයිමරි ෆොලිකල් එකක් බවට පත් වෙනවා ඕක. පියුබර්ටි එක වෙනකන් ওই විදිහට ප්‍රයිමරි ෆොලිකල් එකක් විදිහට ඉන්නවා. එතකොට මේ පියුබර්ටි එකෙන් පස්සේ දැන් පියුබර්ටි එකේදී FSH LH ප්‍රමාණය වැඩි වීමක් වෙනවනේ. එතකොට ඔන්න FSH LH ප්‍රමාණය වැඩි වීම නිසා මොකද GnRH හින්දා මේ පියුබර්ටි එකේ පස්සේ කියන්නේ දැන් අතරම පියුබර්ටි එකෙන් පස්සේ හැමදාම වැඩි වෙනව නෙමෙයි. පියුබර්ටි එකෙන් පස්සේ monthly females ලගේ GnRH normally වැඩි වෙනවා. එතකොට මේ වැඩි වීම හින්දා ප්‍රධාන වශයෙන්ම වෙනවා granulosa cells proliferate වෙන එක. ඒ කියන්නේ මෙන්න මේ එළියෙම තියෙන granulosa cells නේ. ඔන්න ඔය granulosa cell proliferation එකක් වෙනවා. සහ මේ granulosa cell වගේම Thika cells කියලා තියෙනවනේ. Thika cells උත් proliferate වීමක් වෙනවා. මොකද Thika cells කියලා කියන්නේ granulosa cell වගේම ඒ nature එකම තියෙන කෙනෙක්. Thika cells වර්ග දෙකක් තියෙනවා. Thika interna සහ Thika externa කියලා. ඒතර දැන් Thika cells කියන්නේ මොනවද කියලා බලන්න ඕන. මෙන්න මේවා තමයි Thika cells කියන්නේ. මේ තියෙන Thika cell එක, මේ හරිය ඇත්තේ Thika cell interna එක, මේ පැත්තේ externa එක ඇත්තේ. මෙතන මේක follicle එකක්, මේ Thika interna එක, මේ Thika externa එක, මේ granulosa cells. හරි. එතකොට දැන් Thika cells වැඩි වුණාම Thika cells වල වර්ග දෙකක් තියෙනවා. Thika interna එක, Thika externa එකයි. Thika interna එකෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ ඊස්ට්‍රජන් හදන එක. පස්සේ ආ ප්‍රොජෙස්ටරෝන් හදන්නත් දායක වෙනවා. මුලින්ම ඊස්ට්‍රජන් තමයි හදන්නේ. ඊස්ට්‍රජන් හදන එක ඇන්ඩ්‍රෝජන්ස් හදන එක. ඊට පස්සේ Thika externa එක කියලා කියන්නේ ෆොලිකල් එක වටේට ඔහොම වට කරන් ඉන්නවා කැප්සූල් එකක්. අන්නේ කැප්සූල් එක හදලා දෙන්නේ එයා තමයි. සහ Thika externa වලින් පස්සේ ප්‍රෝටියලිටික් ඇක්ටිවිටි එකකුත් කරනවා. ඒක පස්සේ හම්බ වෙනවා. ওই ටික තමයි මේ වෙන්නේ. දැන් ඔය කියන මේ ෆොලිකල්ස් වල අපිට ෆොලිකල්ස් ඩෙවලොප්මන්ටල් ස්ටේජස් තුනකින් කතා කරන්න පුළුවන්. මම ඒක මේකෙන් ගන්න. එකක් තමයි ප්‍රයිමෝඩියල් ෆොලිකල් තියෙන ස්ටේජ් එක. ඊගාවට ප්‍රයිමරි and secondary follicles. එතකොට secondary follicle වලට විශේෂ නමක් කියනවා antral follicles කියලා. ඒ antral follicle කියලා කියන්නේ නැහැ කියලා ඩෙවලොප්මන්ට් එකේදී දැන් ඊළඟ මම කියලා දෙනවා. ඊගාවට ඊට පස්සේ pre-ovulatory follicles කියලා තියෙනවා. ඒතර ඕවා තමයි මේන් අපිට මේ අර identify කරගන්න පුළුවන් proliferation වෙන stages අපිට බලා ගන්න පුළුවන් stages තුන. ප්‍රධානම stages තුන. එතකොට දැන් බලමු මේ කොහොමද ඔය නම් වැටෙන්නේ කියලා. එතකොට FSH LH surge එකකින්ද අර granulosa cells වැඩි වෙනවනේ. granulosa cells වැඩි වෙද්දී granulosa cells වලින් ස්‍රාවය කරන secretions උත් වැඩි වෙන්න එපා. granulosa cell වැඩි වෙන හින්දා. එතකොට මොකද්ද වෙන්නේ? granulosa cells වලින් ස්‍රාවය කරන follicular fluid කියලා එකක් මෙන්න මේ අපේ follicle එක මැද්දට පිරෙන්න ගන්න. එතකොට follicle එක මැද්දට ද්‍රවයක් පිරුණොත් මෙන්න මේ වගේ ඉඳී මේ ති. ওই වගේ තමයි හිටියේ. ඒතර ওই ද්‍රවයට අපි කියනවා ඒ ද්‍රවයේ පිරිච්ච අවකාශයට ඇන්ට්‍රම් කියලා කියනවා.
එතකොට ඒ ඇන්ට්‍රම් එකක් තියෙන කට්ටියට තමයි ඇන්ට්‍රල් ෆොලිකල් එකක් කියලා කියන්නේ. එතකොට ඇන්ට්‍රල් ෆොලිකල් එක කියන්නේ සෙකන්ඩරි ෆොලිකල් කියලාත් කියන්නේ. මම දැන් ඉස්සෙල්ලා පෙන්නුවේ ඒකයි. හරි. ඕක තමයි කතාව. ඊට පස්සේ වෙන්න මෙන්න මෙහෙම වැඩක්. දැන් ওই ඇන්ට්‍රම් එකේ තියෙනවනේ ෆොලිකියුලර් ෆ්ලුයිඩ් එක. ෆොලිකියුලර් ෆ්ලුයිඩ් කියලා කියන්නේ දැන් මම ඉස්සෙල්ලා ඊස්ට්‍රජන් රෙගියුලේෂන් එකේදී කියලා දුන්නා. ඕන්න ආයතන ගන්න. මේ මොකද්ද? ග්‍රැනියුලෝසා සෙල්ස් මත ක්‍රියා කරනනේ මේ හෝමෝන දෙක ක්‍රියා කරලා ග්‍රැනියුලෝසා සෙල්ස් වල ඇරොමටේස් ඇක්ටිවිටි එක වැඩි කරනවා. එතකොට ඇරොමටේස් ඇක්ටිවිටි එක වැඩි වෙන හින්දා ග්‍රැනියුලෝසා සෙල්ස් වල ඇරොමටේස් ඇක්ටිවිටි එක හින්දා ඊස්ට්‍රජන් වැඩි වෙනවා. හරි. එතකොට ග්‍රැනියුලෝසා සෙල්ස් වලින් ඔය ස්‍රාවය කරන ෆොලිකියුලර් ෆ්ලුයිඩ් එකේ ඊස්ට්‍රජන් තියෙන්නේ නැහැ. එතකොට ෆොලිකියුලර් ෆ්ලුයිඩ් එකේ ඊස්ට්‍රජන් ලොකු ප්‍රමාණයක් තියෙනවා. හරි. එතකොට මේ ඊස්ට්‍රජන් ලොකු ප්‍රමාණය හින්දා මෙන්න මෙහෙම වැඩක් වෙනවා. ඊස්ට්‍රජන් ගොඩක් තියෙන හින්දා ඊස්ට්‍රජන් තියෙන සාන්ද්‍රණය රිලේට් කරගත්ත growth එකක් වෙනවා. ඒ growth එක වෙලා ඔය කියන ඇන්ට්‍රල් එක වෙසිකියුල් එකක් බවට පත් වෙනවා. වෙසිකියුලර් ෆොලිකල් එකක් බවට පත් වෙනවා. දැන් බලමු ඇන්ට්‍රල් එක කොහොමද වෙසිකියුලර් වෙන්නේ කියලා. මෙන්න මෙහෙම තමයි වෙන්නේ. මේ තියෙන්නේ වෙන විදි තුන. මම ගයිඩන් එකෙම කියලා දෙන්නේ මේකේ හරිම පිළිවෙලට හොඳටම තියෙන හින්දා. මේකට දැන් ඔය ඇන්ට්‍රල් ස්ටේජ් එකේ තියෙන එක වෙසිකියුලර් ස්ටේජ් එකට යන්න නම් මෙන්න මෙහෙම වැඩක් වෙනවා. අර කියන ඊස්ට්‍රජන් ගොඩක් තියෙනවනේ. ඔය කියන ඊස්ට්‍රජන් දැන් මේක ASCII ඊස්ට්‍රජන් ගොඩාක් තියෙනවනේ. ඔන්න ඔය කියන ඊස්ට්‍රජන් ගොඩක් තියෙන හින්දා මේ වටේට තියෙන කවුද? ග්‍රැනියුලෝසා සෙල්ස් නේ. එයාගේ ළඟම ඉන්නේ. ග්‍රැනියුලෝසා සෙල්ස් වල FSH රිසෙප්ටර්ස් ගාන වැඩි වෙනවා. FSH රිසෙප්ටර්ස් වැඩි නම් ග්‍රැනියුලෝසා සෙල්ස් වල FSH වල තියෙන සංවේදීතාවත් වැඩි වෙනවා. ඒ කියන්නේ ග්‍රැනියුලෝසා සෙල්ස් මගින් තව තවත් ඇරොමටේස් ඇක්ටිවිටි එක වැඩි වෙනවා. ඒ කියන්නේ තව තවත් ඊස්ට්‍රජන් හැදෙන එක වැඩි වෙනවා. හරි. ඒක කතාව. ඊට පස්සේ ඊළඟ කතාව තමයි ඔය කියන ඊස්ට්‍රජන් FSH එක එකතු වෙලා ග්‍රැනියුලෝසා සෙල්ස් වල සික්‍රීටරි ඇක්ටිවිටි එක වැඩි කරලා දෙනවා කියලා කියනවා. හරි. ග්‍රැනියුලෝසා සෙල්ස් වල සික්‍රීටරි ඇක්ටිවිටි එක වැඩි කරලා දෙනවා. කොහොමද? ඊස්ට්‍රජන් සහ FSH එකට එකතු වෙලා LH රිසෙප්ටර්ස් උත් වැඩි වෙනවා. LH රිසෙප්ටර්ස් වැඩි වෙන හින්දා LH වලින් ඇවිල්ලා ග්‍රැනියුලෝසා සෙල්ස් වල සික්‍රීටරි එෆෙක්ට් එක වැඩි කරලා දෙනවා. ඒතකොට ග්‍රැනියුලෝසා සෙල්ස් වලින් තව තවත් ෆොලිකියුලර් ෆ්ලුයිඩ් එක ඇන්ට්‍රම් එක අතර පුරවනවා. හරි. දෙකයි. අන්තිම එක තමයි ඔය කියන LH හින්දා අර LH ගොඩාක් එනවනේ දැන් LH රිසෙප්ටර් වැඩි වෙලා හොඳට සංවේදී වෙලානේ තියෙන්නේ. ඒකෙන් කරන්නේ තිකා සෙල්ස් උත් වැඩි කරලා දෙනවා. තිකා සෙල් ප්‍රොලිෆරේට් කරලා දෙනවා. ඒතකොට තිකා සෙල්ස් වැඩි වෙනවා කියන්නේ එයා ආයිත් ඊස්ට්‍රජන් වැඩි වීමක් තමයි වෙන්නේ. හරි. ඒතර ඔන්න ඔය කියන එෆෙක්ට්ස් හින්දා ඔක්කොම සැලකුවාම අන්තිමට වෙන්නේ මොකද්ද? ඊස්ට්‍රජන් වැඩි වෙන එක. තමයි අපිට හොඳටම බලා ගන්න පුළුවන් දේ. එතකොට මේ බලන්න මේක තමයි හොඳම රූපේ. මේක මතක තියෙන්න ඕන. දැන් මම මේ කතා කරේ ෆොලිකියුලර් ෆේස් එක ගැන. මෙතන ලුටියල් ෆේස්. මම දැන් ෆොලිකියුලර් ෆේස් ගැන තමයි කතා කරන්නේ. මෙන්න මෙහෙම පේනවා. FSH තියෙනවා. ඊස්ට්‍රජන් ටික වැඩි වෙනවා. ටික වැඩි වෙනවා කාලයත් එක්ක. හේතුව අර ක්‍රමක්‍රමයෙන් ඊස්ට්‍රජන් හදන එක වැඩි කරගෙන යනවා. එක අවස්ථාවක් එනවා මෙන්න මෙහෙම වැඩක් වෙනවා. ඊස්ට්‍රජන් එක අවස්ථාවක් එනවා පීක් වෙනවා. පේනවා. හැබැයි හොඳට බලා ගන්න ඊස්ට්‍රජන් පීක් වෙන්නේ 14 වෙනි දිනේදී නෙමෙයි. සාමාන්‍යයෙන් දවස් 2කට විතර කලින් නේ 12 විතර දිනේ. ඒතර ඊස්ට්‍රජන් 12 විතර දිනේදී පීක් වෙනවා කියන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වා ඊස්ට්‍රජන් ගොඩාරියක් තියෙද්දි LH FSH හදන එක වැඩි කරන දෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? LH ප්‍රමාණය හින්න ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම FSH උත් වැඩි වෙනවා. ඒ දෙක සිමල්ටේනියස්ලි වෙනවා. හරි. එතකොට ඔන්න ඔය ඊස්ට්‍රජන් වල එෆෙක්ට් එක නිසා මෙන්න මේ වැඩි වෙන LH FSH හින්දා මෙහෙම වැඩක් වෙනවා. ග්‍රැනියුලෝසා සෙල්ස් දැන් FSH LH ඉන්න තවත් ස්ටිමියුලේට් වෙනවා. එතකොට එයාගෙන් තව තවත් ෆොලිකියුලර් ෆ්ලුයිඩ් මේක අස්සර පිරෙනවා. හරි. ඔන්න ඒක එකක්. එතකොට මේ දැන් හැදිච්ච අර මොකද්ද මේ ෆොලිකල් එක තවත් ලොකු වෙනවා. ලොකු වෙලා ඊට පස්සේ ඒ ලොකු මේ ෆොලිකල් එක ලොකු වෙනවා. ඒක එක කතාවක්. ඊගාවට දැන් මේ LH වැඩිවීම හින්දා මේ LH තිබ්බා වගේ නෙමෙයිනේ දැන් කපාට වැඩි වෙලා. LH වැඩිවීම හින්දා මෙන්න මෙහෙම දෙයක් වෙනවා. අර ඉස්සෙල්ලා තිබිච්ච ග්‍රැනියුලෝසා සෙල්ස්ුයි තිකා සෙල්ස්ුයි තිකා ඉන්ටර්නල් සෙල්ස්ුයි කන්වර්ට් වෙනවා ප්‍රොජෙස්ටරෝන් ස්‍රාවය කරන සෙල්ස් දෙකක් බවට. දැන් මෙච්චරලා ඒගොල්ලෝ ඊස්ට්‍රජන් ස්‍රාවය කරේ දැන් ඉඳන් ප්‍රොජෙස්ටරෝන් ස්‍රාවය කරන සෙල්ස් බවට 1 by 1 රිප්ලේස් වෙනවා. එතකොට 1 by 1 රිප්ලේස් වෙනවා කියන්නේ එන්න ඊස්ට්‍රජන් ස්‍රාවය කරන්න ඉන්න කට්ටිය අඩු වෙනවා.
ඒක තමයි මේ පෙන්වන්නේ. ඒ අර පීක් එකෙන් පස්සේ ඩ්‍රොප් එක එන්න හේතුව ඒකයි. එතකොට ඊස්ට්‍රජන් ශ්‍රාවය කරන් ඉන්න කට්ටිය අඩු වෙනවා කියලා කියන්නේ ඔන්න දැන් ඊස්ට්‍රජන් ශ්‍රාවය කිරීම ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ප්‍රොජෙස්ටරෝන් ප්‍රමාණය ටික ටික වැඩි වෙන්න ගන්නවා එදා ඉඳන්. හරි. ඔන්න ඒ ප්‍රොජෙස්ටරෝන් වැඩි වීම හින්දා දේවල් දෙකක් වෙනවා. දැන් මෙච්චර වෙලා කිව්වේ ප්‍රොජෙස්ටරෝන් වැඩි වෙනකන් විතරයි. තාම ඔවියුලේෂන් එකට ආවෙත් නැහැ. ප්‍රොජෙස්ටරෝන් වැඩි වීම හින්දා දේවල් දෙකක් වෙනවා. ඔය එන දේවල් දෙක හින්දා තමයි ඔවියුලේෂන් එක සිද්ධ වෙන්න හේතුවක් වෙන්නේ. හරි. අපි බලමු මොනවද දේවල් දෙක කියලා දැන්. එතන මේ තියෙන දේවල් දෙක. ඒ දේවල් දෙක තමයි ටිකා එක්ස්ටර්නල් මේ හැදෙන ප්‍රොජෙස්ටරෝන්ස් හින්දා ටිකා එක්ස්ටර්නල් එකේ අර ලයිසෝසෝමල් එන්සයිම්ස් ඇක්ටිවේට් වෙලා ප්‍රෝටියොලිටික් ඇක්ටිවිටි එකක් කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? ටිකා එක්ස්ටර්නල් එකේ වෝල් එක සෙල්ෆ් ඩයිජෙෂන් එකක් කරගන්නවා. එතකොට සෙල්ෆ් ඩයිජෙෂන් එකක් කරාගත්තාම ටිකා එක්ස්ටර්නල් එකේ අර ටිකා එක්ස්ටර්නල් කියන්නේ මම කිව්වනේ ෆොලිකල් එකේ කැප්සූල් එක කියලා. කැප්සූල් එක වීක් වෙනවා. ඔන්න පළවෙනි වැඩේ. දෙවෙනි වැඩේ තමයි මෙන්න මේ ෆොලිකල් එක ඇතුළට බ්ලඩ් වෙසල් growth කරගන්නවා සෑහෙන. මේ ෆොලිකල් එක ඇතුළට බ්ලඩ් වෙසල් growth කරගෙන ඒ වගේම යවට ප්‍රොස්ටාග්ලැන්ඩින් සික්‍රියේෂන් උත් වැඩි කරනවා. ප්‍රොස්ටාග්ලැන්ඩින් අපි දන්නවා සෙකන්ඩ් ටර්ම් එකේ කියලා දුන්න ප්‍රොස්ටාග්ලැන්ඩින් කියන්නේ වැසෝඩයිලේටර් එකක්. එතකොට ප්‍රොස්ටාග්ලැන්ඩින් වැඩි කරගෙන මේ බ්ලඩ් වෙසල් grow කරා කියන්නේ ඕක අස්සට අනිවාර්යෙන් සප්ලයි එක වැඩි වෙනවනේ. එතකොට බ්ලඩ් ෆ්ලෝ එක වැඩි වෙනවා ඇතුළට. ওই බ්ලඩ් ෆ්ලෝ එක වැඩි වීමයි අර කියන වෝල් එක වීකන් වීමයි හින්දා අන්තිම වෙන net effect එක මොකද්ද වෙන්නේ? ovulation එකක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර හැදිච්ච ග්‍රාෆීන් ෆොලිකල් එක පුපුරලා යනවා. ග්‍රාෆීන් ෆොලිකල් කියනවා කියන්නම තුන මොකද්ද කියලා මේ අර ප්‍රී ඕවියුලේටරි ස්ටේජ් කියලා අර තිබ්බේ ෆොලිකුලර් ස්ටේජස් තුනේ මම පෙන්නපු ෆොලිකුලර් ස්ටේජස් තුනේ තිබ්බ ප්‍රී ඕවියුලේටරි ස්ටේජ් කියලා. අන්න ඒ අවස්ථාව තමයි ඒක අරගෙන මැක්ස්ව පිම්බිච්ච එක්කෙනා තමයි මැචුව මේ ෆොලිකල් එකේ තමයි ග්‍රාෆීන් ෆොලිකල් එක කියලා කියන්නේ. තව එක දෙයක් තියෙනවා. දැන් මෙතන නෑ ඒක. සාමාන්‍යයෙන් දැන් ඔය කියන මම ඔය කියපු පාත් එකේ ෆොලිකල් ගොඩාක් හැදෙනවා. ඒ මම දැන් මුලින්දම කියපු විදිහට ෆොලිකල් එකක් නෙමෙයි සෑහෙන්න හැදෙනවා. හැබැයි ඔය කියන ෆොලිකල්ස් හැම එකම මැචුව වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම එකම ග්‍රාෆීන් ෆොලිකල් එකක් බවට පත් වෙන්නේ නැහැ. ඔය සාමාන්‍යයෙන් අර දවස් 0 වෙනි දවස් ඉඳන් 7 වෙනි දවස් විතර යනකම් වෙද්දි ඔය හෙන ගොඩක් හැදෙනවා. හැබැයි 7 වෙනි දවසෙන් පස්සේ ඉඳන් අනිත් අයව අභිබවල එක්කෙනෙක් විතරක් ලොකු වෙන්න ගන්නවා සාපේක්ෂව අනිත් අයට වඩා. එතකොට එයානේ ඩොමිනන්ට් වෙන්නේ. එතකොට අර මේ ග්‍රාෆීන් ෆොලිකල් එකක් බවට පත් වෙන්න සිලෙක්ට් වෙන්න අන්න එයා විතරයි. හරිනේ? ඕක තමයි එතන කතාව. එහෙම තමයි ග්‍රාෆීන් ෆොලිකල් එක මේ මොකක්ද කියලා තීරණය කරගන්න. ඔව් එච්චරයි. ඊට පස්සේ දැන් අර ඉතුරු වෙන ෆොලිකල් වලට මොන හරි වෙන්න එපා. ඒගොල්ලන්ට වෙන්නේ ඇට්‍රේසියා කියලා එකක්. මොකද ඇට්‍රේසියා කියලා කියන්නේ ඒගොල්ලෝ ඩීජෙනරේට් වෙනවා වගේ එකක්. හැබැයි ওই ඩීජෙනරේට් වෙන්න හේතුව ඇත්තටම අද වෙනකන් හොයාගෙනත් නැහැ. ඒක අර ෆිසියොලොජිකලි ඒගොල්ලන් රිමූව් කරන්න වෙන මෙතඩ් එකක් නැති හින්දා සමහරවිට සෙල්ෆ් ඩයිජෙෂන් වෙන්නේ නැති මොන හරි ක්‍රමයකින් ඒගොල්ලෝ ඇට්‍රේසියා වෙලා යනවා. හරි. ඕක තමයි වෙන්නේ. දැන් බලමු ඊගාට ඔවියුලේෂන් එකෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ ලූටියල් ෆේස් එකට දැන් යම් මොකද්ද වෙන්නේ කියලා බලන්න. එතකොට ලූටියල් ෆේස් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් ඔවියුලේෂන් එක වුණානේ. ඔවියුලේෂන් එක වුණාට පස්සේ මේ ඉතුරු වෙච්ච ෆොලිකියුලර් සෙල්ස්, ඒ කියන්නේ ග්‍රැනියුලර් සෙල්ස් උයි, තිකා ඉන්ටර්නල් සෙල්ස් උයි, ඔය දෙකවල එකතු වෙලා හදාගන්න මෙන්න මේ විදිහ කහ පාට ස්ට්‍රක්චර් එකක්. ඒක කහ පාට ස්ට්‍රක්චර් එකට තමයි කෝපස් ලූටියම් එක කියලා කියන්නේ. දැන් ඔක හදන එක මෙච්චරලා ස්ටිමියුලේට් උනේ කාගෙන්ද? මේ ප්‍රොජෙස්ටරෝන්ස් වලින්. එතකොට දැන් ප්‍රොජෙස්ටරෝන්ස් වලින් ස්ටිමියුලේට් කියන්නේ ඇත්තටම LH මගේ LH සර්ජ් එකෙන් තමයි. එහෙනම් ප්‍රොජෙස්ටරෝන් නේ මේන්ලි බලපාන හෝමෝන් එක ඔවියුලේෂන් එකට. ඊට පස්සේ දැන් මෙන්න මේ කට්ටිය මේක හදාගන්නවා. හදාගෙන ඉවරලා ඇත්තටම LH සර්ජ් කියලා මතක තියාගත්තා නම් හරි. හදාගත්තට පස්සේ දැන් මේකෙන් කරන්න විශේෂ වැඩක් තියෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන දැන් සෙල් වර්ග දෙකක්. එක සෙල්ස් වර්ගයක් තමයි ග්‍රැනියුලෝසා සෙල්ස්, අනිත් එක තිකා ඉන්ටර්නල් සෙල්ස්. එතකොට ග්‍රැනියුලෝසා සෙල්ස් වලින් සික්‍රීට් කරනවා ඊස්ට්‍රජන් උයි ප්‍රොජෙස්ටරෝන්. ප්‍රොජෙස්ටරෝන් තමයි වැඩිපුර දෙන්නේ. ඒක මතක තියාගන්න. ඊස්ට්‍රජන් සාපේක්ෂව අඩුවෙන් දෙන්නේ. මේ තිකා ඉන්ටර්නල් සෙල්ස් වලින් දෙන්නේ ටෙස්ටොස්ටෙරෝන් උයි
ඇන්ඩ්‍රොස්ටෙනොයිඩීන් කියන හෝමෝන දෙක. ඒතර ඔය කියන දෙක කන්වර්ට් වෙනවා ඇරොමටේස් වලින් ඊස්ට්‍රජන් බවට වැඩි හරියක් කන්වර්ට් වෙනවා ත්‍රිකායින්ටනා වලින් හදන ඇන්ඩ්‍රෝජන්ස්. ඒ කියන්නේ ත්‍රිකායින්ටනා වලින් කොහොමදත් ඊස්ට්‍රජන් මේ හදන්න නැති විදිහට තමයි දැන් ඒක සකස් වෙලා තියෙන්නේ. අලුත් විදිහ. මේ මම අර කිව්වනේ කලින් මේක කන්වර්ට් වුණා කියලා. මොනවාද? අර දින 14ට දින 2කට කලින් කන්වර්ට් වෙගෙන ආවා කියලා. අන්නේ කන්වර්ෂන් එකේ මැක්සිමම් ගිහිල්ලා තමයි දැන් මේ සම්පූර්ණයෙන් වෙනස් විදිහට හැදිලා තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔය දැන් ඕකනේ ලූටිනයිසේෂන් කියලා කියන්නේ. ලූටිනයිසේෂන් එක දැන් මේ අවස්ථාවේ කියන්නේ මෙන්න මේ ෆොලිකියුලර් ස්ටේජස් වලදී උනේ නැත්තේ ඇයි? අන්න ඒක වෙන්නේ නැත්තේ මෙන්න මේ හේතුව හින්දා. ඔය ඇන්ට්‍රම් කියන එක ඇතුලේ තියෙන මං කියන්නේ ෆොලිකියුලර් ෆ්ලුයිඩ් එක කියලා. ඔය කියන ෆොලිකියුලර් ෆ්ලුයිඩ් එකේ තියෙනවා මේ ලූටිනයිසේෂන් ඉන්හිබිටෝරි ෆැක්ටර් එකක්. ඒ කියන්නේ ලූටිනයිසේෂන් එක වෙන්න දෙන්නේ නැහැ. LH සර්ජ් එක මේ ලූටිනයිසේෂන් එක වෙන්න දෙන්නේ නැහැ. ඒතකොට ලූටිනයිසේෂන් වෙන්න දෙන්නේ නැහැ කියන්නේ ඒක ඔවියුලේෂන් වෙනකම්ම ඉන්නවා ලූටිනයිසේෂන් කරවන්න. නැත්තම් නිකම්ම අර තිකා ඉන්ටර්නා සෙල්ස් වි ග්‍රැනියුලෝසයි කැඩිලා ගිහිල්ලා ලූටියම් එකක් හදන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් එතකොට අපි හිතමු මෙයාව සංසේචනය වුණේ නැහැයි කියලා. සංසේචනය වුණේ නැත්තම් මේ ප්‍රොජෙස්ටරෝන් තියාගෙන ඉඳලා වැඩකුත් නැහැනේ. එතකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ටික ටික කාලයක් යද්දි මේ කෝපස් ලූටියම් එකේ ඇක්ටිවිටි එක අඩු වෙලා එයාගෙන් හදන ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ටික ටික අඩු වෙලා ආපහු මම අර මුලදී මේ ඊස්ට්‍රජන් සින්තසිස් වලදී කිව්වා ඊස්ට්‍රජන්ස් වලින් සාමාන්‍යයෙන් FSH LH ඉන්හිබිට් කරන හැකියාව තියෙනවා කියලා. සහ GnRH. අන්න ඒක කරලා පොඩ්ඩක් අඩු කරනවා FSH LH. අනිත් විදිහ තමයි වැදගත්ම එකක් මේකේ අර මේ ග්‍රැනියුලෝසා සෙල්ස් වලින් ඉන්හිබින් හදනවා. ඉන්හිබින් කියලා ෆැක්ට් එකක්. මම අර මුලදී කිව්වා ඒක. අන්නේ ඉන්හිබින් මගින් ගිහිල්ලා FSH LH ඩිරෙක්ට්ලි ඉන්හිබිට් කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? FSH LH හැදෙන එක කාලේ අඩු වෙනවා. ඒක අර ප්‍රස්තාරෙත් තියෙනවා. FSH LH අඩු වීම. මේති FSH LH සෑහෙන අඩුයි. දැන් මුලට වඩා දැන් අඩුයි. පේනවා. FSH LH ඔන්න කියන අඩුවීම නිසා මොකද්ද වෙන්නේ? දැන් මෙන්න මේගොල්ලෝ ඒ කියන්නේ මොකද්ද? අපේ කෝපස් ලූටියම් එක හදවන්න කෝපස් ලූටියම් එකත් ස්ටිමියුලේට් කරන්න කවුද ඉන්නේ? FSH LH තමයි. එතකොට ඒගොල්ලෝ අඩු වෙද්දි මොකද්ද වෙන්නේ කාලයත් එක්ක? ඒගොල්ලෝ අඩු වෙද්දි මේව ස්ටිමියුලේට් කරන්න කෙනෙක් නැහැ. එතකොට මේ විදිහට ප්‍රොජෙස්ටරෝන් ලෙවල් එක ටික ටික අඩු වෙනවා. ඊස්ට්‍රජනුත් ඒ වගේම අඩු වෙනවා. අන්තිමට ඔවියුලේෂන් එක ඉවර වෙලා සාමාන්‍ය දවස් 12කට පස්සේ, ඒ කියන්නේ 26 වෙනි දවසේදී විතර කෝපස් ඇල්බිකන්ස් එක බවට පත් වෙලා යනවා. එතකොට දැන් ආපහු මේ හෝමෝන් ලෙවල්ස් ඔක්කොම නෝමල් වුණා. හෝමෝන් ලෙවල්ස් ඔක්කොම නෝමල් වුණා කියන්නේ අපේ මේ ඔවේරි එක මුල් තත්ත්වයේ තිබ්බ තත්ත්වය තමයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි දවසේ තිබ්බ තත්ත්වය තමයි දැන් තියෙන්නේ. ඊට පස්සේ දවස් 2කට පස්සේ මේ වගේම ආපහු මේ අර හෝමෝනල් පාත් එකකින් ගිහිල්ලා මේ වගේම ඊළඟ බිඳුව වෙච්ච දවස් ඉඳන් පටන් අරන් දිගට ආපහු මේ වගේම ඊළඟ සයිකල් එක කරගෙන යනවා. හරි. ඕක තමයි එතකොට ඔවේරියන් සයිකල් එක කියලා කියන කතන්දරය. ඕකතර මං හෝමෝනල් විදිහයි ඕකේ මේ අර ස්ට්‍රක්චරල් චේන්ජස් උයි හැමදේම වගේ කිව්වා. දැන් අපි හිතමුකෝ මේක මේ සංසේචනය වුණා කියලා. ඒ කියන්නේ ඉම්ප්ලාන්ට් වුණා නම් ඉම්ප්ලාන්ට් වුණා නම් මෙහෙම එකක් වෙනවා. ඉම්ප්ලාන්ට් වුණා නම් එහෙම ඕක මේ අර ඒකේ දැන් මතක ඇතිනේ අර ප්ලැසෙන්ටා එක හදද්දි හදනවනේ සෙල්ස් වර්ගයක් සින්සිටියෝ ට්‍රොපෝබ්ලාස්ට් කියලා. අන්නේ සින්සිටියෝ ට්‍රොපෝබ්ලාස්ට් එකෙන් හදනවා මේ HCG. නැත්නම් හියුමන් කොරියෝනික් ගොනඩෝට්‍රොෆි. ඒතකොට ඒකත් ගොනඩෝට්‍රොෆින් ටයිප් එකක් නේ. ඒ කියන්නේ FSH හරි LH හරි වගේ එකක් නේ. අන්න ඒ හින්දා ඒක ඩිරෙක්ට්ලි ගිහිල්ලා කෝපස් ලූටියම් එක මත ක්‍රියා කරලා කෝපස් ලූටියම් එක මේ කෝපස් ඇල්බිකන්ස් වීම ඒ කියන්නේ ඩීජෙනරේට් වීම නවත්ත ගන්න. ඒ කියන්නේ ෆයිබ්‍රස් ස්ට්‍රක්චර් එකක් බවට පත් වීම නවත්තලා දෙනවා. සාමාන්‍යයෙන් ට්‍රයිමෙස්ටර් එකක් විතර තමයි නවත්තන් ඉන්නේ. ට්‍රයිමෙස්ටර් එකක් නවත්තන් ඉඳලා ඊට පස්සේ ඇල්බිකන්ස් වෙනවා. හැබැයි ඒ වෙද්දි ප්ලැසෙන්ටා එක හොඳට දියුණු මේ වර්ධනය වෙලා හින්දා ප්ලැසෙන්ටා එකෙන් හදන ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ප්‍රමාණය මගින් අර මේ මොකද්ද මේ ඇඟේ ඉතුරු වැඩවලට අවශ්‍ය වෙන ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් මේන්ටේන් කරන් ඉන්නවා. ඊට පස්සේ කෝපස් ලූටියම් එකේ අවශ්‍යතාවක් නැහැ ඒකට. ඒතර ඕක තමයි මේ මෙන්ස්ට්රුවල් සයිකල් එකේදී ඔවේරි එක ඇතුලේ සිද්ධ වෙන වෙනස්කම් ටික. මේ ඊගාවට බලමු දැන් මේ මොකද්ද එන්ඩෝමෙට්‍රියම් එකේ සිදු වෙන වෙනස්කම් උයි
මේ එන්ඩෝමෙට්‍රියම් සහ එන්ඩෝමෙට්‍රියම් සහ මයෝමෙට්‍රියම් මේකේ සිදු වෙනස්කමුයි. ඊට අමතරව ඔය කියන හෝමෝන්ස් හින්දා ඇඟේ අර මම අර මුලින් කිව්ව ඇඟ සූදානම් කරනවා කියලා. ඒතර සූදානම් කරනවා කියන්නේ එක්කෝ බ්‍රෙස් සූදානම් කරන්න ඕන, සර්වික්ස් එක සූදානම් කරන්න ඕන. එතකොට මේ හැම දෙයකම වෙන වෙන මොනවද බෝන් සූදානම් කරන්න ඕනේ. හැම දෙයකම වෙන වෙනස්කම් මොනවද කියලා ඊළඟට බලමු. දැන් කතා කරන්න තියෙන්නේ එතකොට යූටිරයින් සයිකල් එක ගැන. යූටිරයින් සයිකල් එක කියලා කියන්නේ යූටිරස් එකේ එන්ඩෝමෙට්‍රියම් එකට මොනවද වෙන්නේ කියලා බලන්න තමයි තියෙන්නේ. එතකොට යූටිරයින් සයිකල් එකේ තියෙනවා අපිට ෆේසස් තුනක්. menstrual phase, proliferative phase සහ secretory phase. දැන් ඔය menstrual phase එක ඉවර වෙද්දි තමයි මම දැන් කියන්න පටන් ගන්න. මොකද menstrual phase එකෙන් පටන් ගන්න ඕක නැත්තම් අපහැදිලි හින්දා. දැන් proliferative phase කියලා කියන්නේ මෙහෙමයි. දැන් ඔය ඊස්ට්‍රජන් වැඩි වෙනවා මේ පේනවනේ. මම දැන් ඉස්සෙල්ලා කිව්වා හෝමෝන යාන්ත්‍රණය මම ඒ හින්දා ඒක ආයි කියන්න යන්නේ නැහැ. ඒකට ඊස්ට්‍රජන් වැඩි වීම නිසා මෙන්න මේ එන්ඩෝමෙට්‍රියම් එක ගැන ටිකක් කියන්න මුලින්. එන්ඩෝමෙට්‍රියම් එකේ තියෙනවා ස්ට්‍රෝමල් සෙල්ස් කියලා. ස්ට්‍රෝමල් සෙල්ස් කියන්නේ ඒක ඇතුළත සාමාන්‍යයෙන් සබ්ස්ටන්ස් තියෙන සෙල් එක. ඊට පස්සේ මේක එපිතීලියල් සෙල් එකක් තියෙනවා. එපිතීලියල් එකේ සෙල්ස් වල සමහර ඒවා ග්ලෑන්ඩියුලර් සෙල්ස්, සමහර ඒවා නෝමල් එපිතීලියල් සෙල්ස්. මේක ඇතුළේ ඊට අමතරව එන්ඩෝමෙට්‍රියල් ග්ලෑන්ඩ්ස් තියෙනවා. මෙන්න මේක ආටරි සප්ලයි එකක් තියෙනවා. ඒතර ආටරි සප්ලයි එක මම ආයෙ පොඩ්ඩක් පෙන්නන්නම්. මෙන්න මෙහෙම. මේ විදිහට මේ මොකද යූටිරයින් ආටරි එකෙන් ඇවිල්ලා ඒකේ බ්‍රාන්චස් බෙදිලා ආක්වේට් ආටරි හැදිලා ආක්වේට් ආටරිස් වලින් මේ විදිහට රේඩියල් ආටරිස් ඇවිල්ලා ඒකෙන් ස්පයිරල් ආටරි එනවා. මෙන්න මේ ස්පයිරල් ආටරි කියන එක පොඩ්ඩක් ඉම්පෝටන්ට්. මම ඒක පස්සේ කියන්නම් ඇයි ඉම්පෝටන්ට් වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් ඒක හරි ඊගාවට දැන් බලමු මොකද වෙන්නේ කියලා. මෙන්න මෙහෙම එකක් වෙන්නේ. දැන් මම කියවනේ ඕකේ ඊස්ට්‍රජන් තියෙද්දි ඔය කියන ස්ට්‍රෝමල් සෙල්ස් හැදෙන එක වැඩි වෙනවා. ඊට පස්සේ ප්‍රොලිෆරේෂන් වැඩි වෙනවා එපිතීලියම් එකේ. ඒ කියන්නේ එපිතීලියම් එකේ ප්‍රමාණය වැඩි කරගන්නවා. ග්ලෑන්ඩ්ස් වැඩි වෙනවා. බ්ලඩ් වෙසල් හදා ගන්න හොඳට. ඔය විදිහට මෙන්න මේකේ ඝනකම පොඩ්ඩක් වැඩි කරගන්න. ඒ ඝනකම වැඩි වීම සාමාන්‍යයෙන් මිලිමීටර් 3-5 අතර ප්‍රමාණයක් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ දැන් ප්‍රොලිෆරේටිව් ෆේස් එක ඉවර වුණාට පස්සේ ඔන්න දැන් ඔවියුලේෂන් එක වෙනවනේ. ඔවියුලේෂන් එක වෙද්දී ඔන්න දැන් ප්‍රොජෙස්ටරෝන් වැඩි වීමක් වේගෙන එනවනේ. ඒ ප්‍රොජෙස්ටරෝන් වැඩි වීමින්ද මෙන්න මේ එන්ඩෝමෙට්‍රියම් එකේ ඝනකම වැඩි වීම තවත් වැඩි වෙනවා. කොච්චරද කිව්වොත් මේකේ ස්ට්‍රෝමල් සෙල්ස් ඇතුලේ ලිපිඩ්, ග්ලයිකෝජන් ඒ වගේ සබ්ස්ටන්සස් පිරෙනවා ගොඩක්. ඊට පස්සේ මේකේ ග්ලෑන්ඩියුලර් එපිතීලියා එක වැඩි කරනවා. ඇතුලේ එන්ඩෝමෙට්‍රියල් ග්ලෑන්ඩ්ස් වැඩි කරනවා. බ්ලඩ් වෙසල් තව හොඳට හදලා සෑහෙන වැස්කියුලැරිටි එකක් හදලා මේකේ. ඔන්න ඔය කියන වැස්කියුලැරිටි හදලා මේක තවත් ඝනකම් කරලා සාමාන්‍ය මිලිමීටර් 6ක විතර ඝනකමකට ගේනවා. මේ ওই දෙවනි මේ ෆේස් එකේදී කියන්නේ සීක්‍රීටරි ෆේස් එකේදී. එතකොට ඔතනදී වෙන වැදගත් දෙයක් තමයි මේ වෙලාවේදී මේ මොනවාද මියුකස් හදන එක වැඩි කරනවා. මේ ඔය ග්ලෑන්ඩියුලර් සෙල්ස් වලින් නැත්නම් ග්ලෑන්ඩ්ස් වලින් එන්ඩෝමෙට්‍රියල් ග්ලෑන්ඩ්ස් වලින් ඒ මියුකස් හදන එක වැඩි වෙන්නේ සාමාන්‍ය සර්වික්ස් එකේ මියුකස් හදන ගතිය පොඩ්ඩක් වැඩි. එහෙම මියුකස් හදන්න හේතුවක් තියෙනවා. ඒක තමයි දැන් සර්වික්ස් එකේ හදන මියුකස් වලින් මේ මම ඕන ආයෙ පෙන්නන්නම්. සර්වික්ස් එකක් මේ සර්වික්ස් එකේ මෙන්න මෙහෙම හදන මියුකස් වලින් මේ සර්වික්ස් එක දිගේ ඔහොම හදනවා මේ නිකන් නලයක් වගේ. මේ දෙපැත්ත මියුකස් එක ඇතුළේ පොඩි නලයක් වගේක් හදනවා. එහෙම නලයක් වගේක් හදන්නේ දැන් ඔය ස්පර්ම් ආවට පස්සේ ස්පර්ම් එක කෙලින්ම මේ සර්වික්ස් එක ඇතුලෙන් ඔහොම අරන් ගියන්න. කියන්නේ කෙලින්ම නිකන් channel එකක් වගේ. අර අපි සෝඩියම් පොටෑසියම් channel කියලා කියන අන්න ඒ වගේ channel එකක් තියෙනවා. channel එකක් බවට පත් කර ගන්නවා මියුකස් වැඩිලා. හරි. ඒක ඕක තමයි ප්‍රොලිෆරේටිව් ෆේස් එකේදී වෙන්නේ. දැන් බලමු ඇත්තටම ඇයි මෙහෙම කරන්නේ කියලා. දැන් ඔය මේ මොනවාද සයිගෝට් එකනේ දැන් තියෙන්නේ. සයිගෝට් එක සාමාන්‍යයෙන් ගර්භාෂය ඇතුළට එන දවස් 7ක් විතර යනවනේ. එතකොට යන දවස් 7 ඇතුළත එයාට කෑම්බීම හම්බෙන්නේ ප්‍රධාන වශයෙන්ම යූටිරයින් මිල්ක් කියලා එකකින්. යූටිරයින් මිල්ක් කියන්නේ යූටිරයින් ටියුබ් එකෙන් හදන සික්‍රීෂන් එකක්. ඒක ස්ටිමියුලේට් කරන්නේ ඒක හදන්න ප්‍රොජෙස්ටරෝන්මයි. ඒ යූටිරයින් මිල්ක් එක නැහැනේ දැන් ඔය මේක ඇතුළට ආවම යූටිරස් එක ඇතුළට ආවම එතකොට යූටිරස් එක ඇතුළට ඇවිල්ලා මෙයා ඉම්ප්ලාන්ට් වුණාට පස්සේ එයාට යූටිරයින් මිල්ක් ආයි නැහැ. එතකොට ඉම්ප්ලාන්ට් වුණාට පස්සේ ඒ ඉන්න ඉම්ප්ලාන්ටේෂන් වෙච්ච කෙනාට ඒ කියන්නේ ඉම්ප්ලාන්ටේෂන් වෙච්ච අපේ මේ මොරුලාවට ශක්තිය ගන්න තමයි ඔය කියන විදිහට එන්ඩෝමෙට්‍රියම් එකේ මේ තියෙන ආහාර ද්‍රව්‍ය සහ වැස්කියුලැරිටි එක ඔක්කොම වැඩි කරලා දෙන්නේ. ඒක තමයි මේන් රීසන් එක. දැන් අපි හිතමු ඕක ඉම්ප්ලාන්ට් උනේ නැහැ කියලා.
ඉම්ප්ලාන්ට් උනේ නැත්තම් දැන් කෝපස් ඇල්බිකන්ස් එක හදලා මේක අඩු වෙනවනේ. මේ තියෙන කෝපස් ඇල්බිකන්ස් හැදෙද්දි ප්‍රොජෙස්ටරෝන් අඩු වෙනවා. ප්‍රොජෙස්ටරෝන් අඩු වෙද්දි මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. ප්‍රොජෙස්ටරෝන් අඩු වෙද්දි මෙන්න මේ ඔය දැන් අපි සික්‍රිටරි ෆේස් එකේදී වැඩි කරගත්ත එන්ඩෝමෙට්‍රියම්ස් වල ආටරි වල වැසෝ ස්පැසම් එකක් වෙනවා. වැසෝ ස්පැසම් වෙන්නේ හරියටම මෙන්න මේ ආටරි වල. මෙන්න මේ ස්පයිරල් ආටරිස් වල තමයි කන්ස්ට්‍රික්ෂන් එකක් වෙන්නේ. එතකොට ඔය ආටරි වල කන්ස්ට්‍රික්ෂන් එකක් වුණොත් බලන්න වෙන්නේ මොකද්ද කියලා. එන්ඩෝමෙට්‍රියම් එකේ මෙන්න මේවා දැන් මෙතන වුණා කියමුකෝ. මෙතන වුණා නම් මෙන්න මේ ටිකට බ්ලඩ් සප්ලයි එක සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. දැන් ඔය වැසෝ කන්ස්ට්‍රික්ෂන් වෙනවා කියලා කියන්නේ ප්‍රොස්ටාග්ලැන්ඩින්ස් වලින්ම තමයි. දැන් ප්‍රොස්ටාග්ලැන්ඩින් කිව්වම කන්ෆියුස් වෙන්න පුළුවන් කෙනෙක් මේක වැසෝ ඩයිලේටර් එකක් නේද කියලා. ඒ වුණත් මේ ප්‍රොස්ටාග්ලැන්ඩින් වැසෝ කන්ස්ට්‍රික්ටර්ස් විදිහට ක්‍රියා කරන අවස්ථාවක් තියෙනවා. මේ එක අවස්ථාව එන්ඩෝමෙට්‍රියම් එකේ දැන් මෙන්න මේ හරියට විතර බ්ලඩ් සප්ලයි යන එක නතර වෙනවා. එතකොට මේ හරිය මොකක්ද වෙන්නේ? නෙක්‍රෝස් වෙනවා. නෙක්‍රෝස් කියන්නේ මැරිලා යනවා. එතකොට මැරුණාම ඒක මෙන්න මේ හරියෙන් ගැලවිලා අයින් වෙනවා. දැන් මැරුණ නැති හරිය මැරිච්ච හරිය ගැලවිලා අයින් වෙනවා. ගැලවිලා අයින් වුණාම යූටරයින් ටියුබ් එක අස්සේ දැන් මොනවද තියෙන්නේ? අර මැරිච්ච එන්ඩෝමෙට්‍රියල් කෑලි. එහෙනම් මැරිච්ච එන්ඩෝමෙට්‍රියල් කෑලි යාට තියාගන්න ඕනද නැහැ. එහෙනම් මොකද කරන්නේ? යූටිරස් එකේ මසල්ස් කන්ට්‍රැක්ට් කරලා මේක පහළට එනවා අර පාචුරේෂන් කරනවා වගේම තමයි. පල්ලෙහාට එනවා. සාමාන්‍යයෙන් පොඩි පේන් එකක් තියෙනවා මේ කාලය ඇතුළත. අනිත් එක තමයි දැන් මේකේ මේ බ්ලීඩින් වෙනවනේ. ඔය කියන බ්ලීඩින් එක සාමාන්‍යයෙන් දවස් 2ක් වගේ තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ පැය 48ක් වගේ. මේ බ්ලීඩ් වෙන්නේ කෙලින්ම ලික්විඩ් බ්ලීඩ් වෙන්නේ. අර ක්ලොට්ස් හැදෙන්නේ නැහැ. හේතුව ක්ලොට්ස් හැදෙන්නේ නැත්තේ ඕකේ ෆයිබ්‍රිනෝලයිසින් කියන මේ සබ්ස්ටන්ස් එකක් තියෙනවා එන්ඩෝමෙට්‍රියල් ලේයර් එකේ. ඒ ෆයිබ්‍රිනෝලයිසින් මේගොල්ලෝ එන හින්දා මේ ක්ලොට්ස් හැදෙන්නේ නැහැ. ෆයිබ්‍රිනෝජන් මේවා වෙන්න දෙන්න ෆයිබ්‍රින් වෙන්න දෙන්නේ නැහැ. මේක බ්‍රේක් ඩවුන් කරලාම දාන හැමදෙස්සෙම. ෆයිබ්‍රින් ක්ලොට්ස් හැදෙන්න දෙන්නෙම නැහැ. මේ අපි හිතමු කෙනෙක්ගේ හෙවි මෙන්ස්ට්රුවල් බ්ලීඩින් එකක් වුණා කියලා. එතකොට මිනිස්සෙගේ හෙවි මෙන්ස්ට්රුවල් බ්ලීඩින් වෙනවා කියන්නේ එක්ක එයාට මොනවා හරි ඩිසීස් එකක් නැත්නම් එයාට එක්ක ප්‍රෝටීන් ෆැක්ටර්ස් අඩුයි ඒ වගේ මොනවා හරි ඉෂුව එකක්නේ. එතකොට හෙවි මෙන්ස්ට්රුවල් බ්ලීඩින් එකක් වුණොත් එහෙම සමහර විට එයාගේ මේ මොනවාද ෆයිබ්‍රිනෝලයිසින් ඉන්සෆිෂන්ට් වෙන්න පුළුවන් මේ ක්ලොට්ස් හැදෙන එක වළක්ව ගන්න. එහෙම වුණොත් එයාගේ මේ යූටිරස් එක ඇතුලේ ක්ලොට්ස් හැදෙන්න පුළුවන්. එහෙම ක්ලොට්ස් හැදුනොත් ඒක ඉතින් ක්ලිනිකලි මේ බලන්න ඕන මේ ඩිසීස් කන්ඩිෂන් එකක්. එක්කෝ යාළ කැන්සර්ස් තියෙනවා ඇති සමහරට මොන හරි අසනීප තත්ත්ව ඇති. ඒවා තමයි එහෙම මේ සලකන්න වෙන්නේ. එතකොට එහෙම හෙවි මෙන්ස්ට්රුවල් බ්ලීඩින් එකක් වෙනවනම්. අනිත් එක මේ තව වැදගත් එකක් තමයි දැන් බේබි ඩිලිවරි එකක් කරද්දී එයා ඒ මදර්ගේ අර මොනවාද ගැලවෙනවනේ මේ අපි එකට කියන්නේ වැදෑමහ කියලා කියන්නේ මේ මම දැන් ඉස්සෙල්ලා කිව්වා නම මම නම් මතක නැහැ. අන්නේ ඒක ගැලවෙනවනේ මේ ප්ලැසෙන්ටා එක ගැලවෙනවා. එතකොට ප්ලැසෙන්ටා එක ගැලවුණාම ඒ හරියෙන් හෙනට බ්ලීඩ් වෙන්න ගන්නවනේ. එතකොට මේ බ්ලීඩ් වෙන්න ගන්න එක නවත්ත ගන්න බෑ කොහොම හරි. නැත්තම් ඒ මදර්ගේ මේ හයිපෝ මේ ටෙන්ෂන් ඇවිල්ලා එයා සමහරට ෂොක් එකකට යන්න පුළුවන්. ඒක නවත්ත ගන්න ඔක්සිටොසින් ස්‍රාවය වෙනවා මොලේ. මේ එතකොට ඔක්සිටොසින් ස්‍රාවය වීම හින්දා මේ මොනවාද ඔක්සිටොසින් ඔය බ්ලඩ් හරහා උතන්ට ආවම පස්සේ බ්ලඩ් වෙසල් කන්ස්ට්‍රික්ට් කරනවා. එතකොට තවදුරටත් රුධිර වහන්න නතර කරගන්න. ඒ විදිහට තමයි ඒක එතන වැදගත් වෙන්නේ. එතකොට ඔය වෙනස්කම් ටික තමයි සාමාන්‍යයෙන් මෙන්ස්ට්රුවල් සයිකල් එකේ යූටිරයින් සයිකල් එකට අදාළව සිදුවන වෙනස්කම් ටික කියලා අපි සලකන්නේ. ඔව්. ඒතර ඒ ටික තමයි මේ කියන්න තියෙන්නේ ඒ යටතේ. ඊගාවට බලමු මේ ඔය ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හැදෙන විදිහයි ඒ වගේ අර තව එෆෙක්ට්ස් කීපයක් තියෙනවා අපිට ඉගෙන ගන්න. අන්න ඒ එෆෙක්ට්ස් මොනවද කියලා චුට්ටක් බලගමු. එතකොට දැන් මෙන්ස්ට්රුවල් සයිකල් එක සම්පූර්ණයෙන් කතා කරලා ඉවර හින්දා ඊගාවට කතා කරන්න තියෙන්නේ මම අර මුලින් කිව්ව මේ අර ෆන්ක්ෂන්ස් දෙකේ. ඒ කියන්නේ ප්‍රෙග්නන්සි එකට ශරීරය සූදානම් කරන එකේදී හෝමෝන්ස් වල ෆන්ක්ෂන්ස් මොනවද කියලා බලන්න තමයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ බ්‍රෙස්ට් ඩෙවලොප්මන්ට් එක ඊට පස්සේ සර්වික්ස් එක වෙනස් වෙන හැටි ඊගාවට බෝන්ස් වෙනස් වෙන හැටි ඔය වගේ ඇඟේ ෆැට් මෑස් එක වෙනස් වෙන හැටි ඔය වගේ එක ඒවා වෙනස් වෙන හැටි තමයි මේ හෝමෝන්ස් අනුව බලන්න තියෙන්නේ. ඒතකොට දැන් මුලින්ම සර්වික්ස් එක හිතුවොත් සර්වික්ස් එක මේ දන්නවනේ සර්වික්ස් එක ගැන හිතුවොත් මෙන්න මෙහෙම තියෙනවා.
සර්වික්ස් එක පෙන්වන්න ආපහු. එතකොට මේ තියෙන සර්වික්ස් එක. මේ තියෙන සර්වික්ස් එක. ඒතර මම අර මුලිනුත් කිව්වා මොළ හරි මතකත් ඇති මේ සර්වික්ස් එකේ තමයි මේ ගොඩක්ම ග්ලෑන්ස් තියෙන්නේ කියලා. මේ කියන්නේ මොනවාද? යුටිරයින් ග්ලෑන්ස්. එතකොට එහෙම ග්ලෑන්ස් තියෙද්දි ඒ ග්ලෑන්ස් වලින් සික්‍රීට් කරනවනේ මියුකස්. එතකොට ඔය ඊස්ට්‍රජන්ස් වලින් තමයි ඔය මියුකස් හදන එකට හුඟක්ම සපෝට් කරන්නේ. එතකොට මේ ඊස්ට්‍රජන් තියෙන හින්දා මියුකස් වල අර මියුකස් මේ හුඟක් තුනී වෙනවා. ඒ කියන්නේ අර මියුකස් අර ගුලි වගේ නෙමෙයි තියෙන්නේ බොහොම තුනී මියුකස් තියෙන්නේ සහ ඒ මියුකස් මේ භාෂ්මික වෙනවා. එතකොට මියුකස් භාෂ්මික වීමේ වාසිය තමයි දැන් සාමාන්‍ය ස්පර්ම් එකක් හොඳටම ප්‍රශස්ත වැඩ කරන්නේ ඇල්කලින් මීඩියම් එකේ කියලා දන්නවනේ 7.5 pH විතර. එතකොට දැන් ඒ ඇල්කලින් මීඩියම් එක දිගටම තියුණොත් මේ කැමතිනේ ස්පර්ම් එක. එයාගේ ෆන්ක්ෂනැලිටි එකට ලේසි. එතකොට අන්නේ ඇල්කලින් මීඩියම් එක හදලා දෙන්න සපෝට් එකක් දෙනවා කියලා තමයි කියන්නේ. ඊගාවට මේ දැන් ඊස්ට්‍රජන් වලින් කරන වැඩේනේ ප්‍රොජෙස්ටරෝන් එකෙන් ටික් ගතිය වැඩි කරලා දැන්. ඊට පස්සේ දැන් මේ සාමාන්‍යයෙන් ඔවියුලේෂන් එක වෙද්දි තමයි ওই මියුකස් වල තින් ගතිය වැඩි වෙන්නේ. තින් කියන්නේ දැන් මේ අනිවාර්යෙන් ඔවියුලේෂන් එක වෙද්දි මියුකස් වල තින් ගතිය වැඩි වෙන්න එපා. හේතුව තමයි මොකද ඔවියුලේෂන් එක වෙද්දි ඊස්ට්‍රජන් ලෙවල් එක සාමාන්‍යයෙන් ටිකක් වැඩිනේ. ඒකට ඒ හින්දා තින් ගතිය පොඩ්ඩක් වැඩි. එතකොට දැන් ඔතන මේ වැදගත් දෙයක් තියෙනවා. දැන් මොනවාද ඔවියුලේෂන් පීරියඩ් එකේ මියුකස් සාම්පල් එකක් අරන් බැලුවොත් ඒ මියුකස් සාම්පල් එකේ ලොකු ඉලාස්ටිසිටි එකක් තියෙනවා. ඒ හින්දා ඒ මියුකස් සාම්පල් එක අපි ඇද්දොත් දෙපැත්තට ඒක මේ ඇදීලා හිටිනවා. නිකන් මෙන්න මේ වගේ හිටේ. ඒතකොට මියුකස් සාම්පල් එක මෙන්න මේ වගේ ඇදීලා හිටිනවා. ඒතකොට ටෙස්ට් එකට කියනවා ස්පින් බාකි ටෙස්ට් එක කියලා. ඔය ටෙස්ට් එක කරන්නේ ඉතින් මියුකස් වල හෙල්ත් එක බලන්න තමයි. ඒ එක. ඊට පස්සේ මේ තව චේන්ජස් වෙනවා වජයින එකේ. වජයින එකේ චේන්ජස් ගත්තොත් වජයින එකේ මේන්ලි වෙන්නේ වජයිනල් එපිතීලියක තියෙනවනේ. එපිතීලියම් එක කෝනිෆයි වෙනවා. මේ කෝනිෆයි වෙනවා කියලා කියන්නේ දැන් අර නෝමල් වජයිනල් එපිතීලියම් එක තියෙනවට වඩා තව ස්ට්‍රයේෂන් එකක් ස්ට්‍රයේෂන්ස් වෙනවා වගේ තමයි ඒ අදහස තියෙන්නේ. ඒ කියන්නේ මේ වජයිනල් එපිතීලියම් එකේ ඝනකම වැඩි වෙන්නේ. ඊට පස්සේ ඊස්ට්‍රජන්ස් වලින් තමයි එහෙම කරන්නේ. ඒ වගේම ප්‍රොජෙස්ටරෝන්ස් වලින් මියුකස් සික්‍රීෂන් වැඩි කරලා දෙනවා සහ එපිතීලියම් එක ප්‍රොලිෆරේට් වෙනවා කියලා කියනවා. ඊට අමතරව මේ ලියුකෝසයිට් ඉන්ෆිල්ට්‍රේට් වෙනවා කියලා කියනවා. ලියුකෝසයිට් ඉන්ෆිල්ට්‍රේට් වෙන්න හේතුව තමයි මේ ඉන්ෆෙක්ෂන්ස් වලින් වජයින එක මේ ප්‍රොටෙක්ට් කරගන්න එක. ඔය කොට බ්‍රෙස්ට් වල වෙනස්කම් බ්‍රෙස්ට් ගැන වෙනම කියනවා බ්‍රෙස්ට් වල වෙනස්. ඒක ඇරෙන්න බ්‍රෙස්ට් වල වෙනස්කම් වෙනවා. ඊස්ට්‍රජන් මගින් මෙමරි ඩක්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ශීරස්රාවී මේ ප්‍රනාල අන්නේ මෙමරි ඩක්ස් එන්නේ මෙමරි ග්ලෑන්ස් ඉඳන් තමයි මෙමරි ඩක්ස් එන්නේ. අන්නේ මෙමරි ඩක්ස් මේ ප්‍රොලිෆරේට් වෙනවා කියලා කියනවා. ඊට අමතරව ප්‍රොජෙස්ටරෝන්ස් වලින් ලොබියුල්ස් සහ ඇල්වියෝලයි ග්‍රෝ වෙනවා කියලා කියනවා. ඔය ඔක්කොම ටික ලෙක්චර් නෝට් එකේ තියෙනවා. ඊගාවට ඒ ටික තමයි දැනගන්න තියෙන්නේ. ඊගාවට වැදගත්ම එකක් තමයි ස්කෙලිටල් ටිෂු එකට කොහොමද බලපාන්නේ කියලා ඊස්ට්‍රජන්. ඇත්තටම මේ ඊස්ට්‍රජන්ස් වලින් කරන වැදගත්ම එකක් තමයි මේ ඔස්ටියෝක්ලාස්ටික් ඇක්ටිවිටි එක ඉන්හිබිට් කරන එක. ඒකට යාට තියෙනවා ඔස්ටියෝක්ලාස්ටෝජෙනසිස් ඉන්හිබිටිං ෆැක්ටර් කියලා එකක්. එතකොට ඒකටම තව නමක් කියනවා ඔස්ටියෝප්‍රෝටිගරින් කියලා. එතකොට ඒක තියෙද්දි ඔස්ටියෝක්ලාස් ඉන්හිබිට් වෙනවා. ඒ කියන්නේ අස්තිය මේ ඔස්ටියෝක්ලාස් වලින් මේ අර ප්‍රතිශෝෂණය කරන එක අඩු වෙනවා. ඊට අමතරව ඊස්ට්‍රජන්ස් වලින් එපිෆීසියල් ග්‍රෝත් ප්ලේට් එක අර හා වෙන එක වැඩි කරනවා. ඒ කියන්නේ එපිෆීසිස් එකයි ඩයෆීසිස් එකයි අතර එපිෆීසියල් ග්‍රෝත් ප්ලේට් එක නැති වෙලා ගිහලා හා වෙන එක
ඉක්මන් කරනවා. එතකොට මේ හාවීම ඉක්මන් කරන හින්දා තමයි සාමාන්‍යයෙන් ෆීමේල් අයගේ උස යාම අඩු මේල්ස්ලට වඩා. හැබැයි අර බෝන්ස් වල සැලකුවාම මේ බෝන්ස් වලදී එයාලගේ බෝන් වලට තියෙන ප්‍රොටෙක්ෂන් එක ටෙස්ටොස්ටෙරෝන් මේ වලට සාපේක්ෂව සෑහෙන වැඩි. ඒ කියන්නේ පිරිමියට වඩා ලොකු ප්‍රොටෙක්ෂන් එකක් බෝන් සඳහා ගාන්තාවන්ට තියෙනවා. හැබැයි අර මෙනෝපෝස් එකෙන් පස්සේ ඊස්ට්‍රජන් ලෙවල් එක අඩු වෙන හින්දා ඒ අඩු වෙන ඊස්ට්‍රජන් ලෙවල් එකේ හින්දා ඔස්ටියෝක්ලාස්ටික් ඉන්හිබිටෝරි ෆැක්ටර් එක තවදුරටත් තියාගන්න බෑ. එතකොට වෙන්නේ මේ වයසට ගියාම ඒගොල්ලන්ට ඔස්ටියෝපොරොසිස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට ඊස්ට්‍රජන් වලින් තව කරන වැඩක් තමයි ප්‍රෝටීන් ඩිපොසිෂන් වැඩි කරන එක හැංගි. එතකොට ප්‍රෝටීන් ඩිපොසිෂන් වැඩි කරනවා කියන්නේ හේතුව තමයි දැන් ඔය මේ ඔපියුලේෂන් නැත්නම් මෙන්ස්ට්රුවල් සයිකල් එක ඇතුළේ වෙන අර අගේ අවයව වර්ධනය හින්දා. ඒ කියන්නේ හුඟක් ප්‍රෝටීන් අවශ්‍යයිනේ. ඉතින් ප්‍රෝටීන් අවශ්‍ය නම් අවශ්‍ය ප්‍රෝටීන් තියෙන්න ඕනේ. නැත්නම් නෙගටිව් නයිට්‍රජන් බැලන්ස් එකක් එනවනේ. ඒ නෙගටිව් නයිට්‍රජන් බැලන්ස් එකක් නොවෙන්න තමයි යාගේ ප්‍රෝටීන් ඩිපොසිෂන් වැඩි කරලා දෙන්නේ. මේ එතකොට අර මේ අලුතෙන් එන සෙල්ස් අනම්මනම් වලට අවශ්‍ය ප්‍රෝටීන් ටික යාට සපය ගන්න පුළුවන් වෙනවා. ඒක එතකොට සාමාන්‍යයෙන් ඔවියුලේෂන් පීරියඩ් එකේදී පොසිටිව් නයිට්‍රජන් බැලන්ස් එකක් තියෙනවා කියලා කියනවා. හේතුව තමයි අර අන්තිමට ඊට පස්සේ අර මොනවාද කැඩිලා අයින් වෙන එකක් වෙනවනේ. ඒතර කැඩිලා අයින් වෙද්දී අර ප්‍රෝටීන් ටික ආපහු නැති වෙලා යනවනේ. ඒ අර හානි පූර්ණයක් විදියට තමයි ප්‍රෝටීන් බැලන්ස් එක තියාගන්න ඔය වැඩේ කරන්නේ. එතකොට ඔය දේවල් වලට අමතරව බොඩි මෙටබොලිසම් එකයි ෆැට් ඩිපොසිෂන් එකටයි ඊස්ට්‍රජන් බලපානවා. මෙටබොලිසම් ගැන සැලකුවොත් එහෙම මෙටබොලිටික් රේට් එක පොඩ්ඩක් වැඩි කරලා දෙනවා ඊස්ට්‍රජන් වලින්. ඒ කියන්නේ ඔවියුලේෂන් පීරියඩ් එකේදී මෙටබොලික් chart එකක් අපි සැලකුවොත් සාමාන්‍යයෙන් ඒක ටිකක් ඉහළ රේට් එකක තියෙනවා. අනිත් එක තමයි ෆැට් ඩිපොසිෂන් වැඩි කරනවා. හුඟක්ම සබ්කියුටේනියස් ටිෂු වල, බ්‍රෙස්ට්ස් වල, ඊට පස්සේ බටොක්ස් වල, තයිස් වල ඒ වගේ ෆැට් ටිෂු එක වැඩි කරලා දෙනවා. ඒක සාමාන්‍යයෙන් එහෙම කරන්නේ එකක් මේ ෆෙමිනින් ෆිගර් එක තියාගන්න. අනිත් එක තමයි දැන් බ්‍රෙස්ට්ස් වල එහෙම ෆැට් ඩිපොසිට් කරන්න ප්‍රධාන හේතුවක් තමයි යාට අර මේ කිරි හදන්න ඕනනේ. කිරි හදද්දි කිරි වලට අර ඕනනේ මේ essential fatty acids. අන්නේ fatty acids දෙන්න long chain, short chain, medium chain ඒක එක lengths වල fatty acid දෙන්න තමයි ඒ fat deposit කරලා එතන ඒක හදලා දෙන්නේ බ්‍රෙස්. එතන මට කියන්නම තුන එතන මේ සාමාන්‍යයෙන් පිරිමි අයට වඩා කාන්තාවන්ගේ ෆැට් වැඩිනේ. හැබැයි පිරිමි අය කාන්තාවන්ට වඩා ඇඟේ ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි. එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ ඊස්ට්‍රජන් වල මේ hair distribution වලට effect එකක් ඇත්තරම නැහැ. මේ ඒ වෙනුවට ඇත්තරම hair distribution වලට effect එකක් තියෙන්නේ female adrenal glands වලින් එන testosterone වලින් තමයි මේ pubic hair ඊට පස්සේ axilla එකේ groins වල ඒ වගේ මේ එහෙම අර hair growth එකක් කරන්න දායක වෙන්නේ. ඊට පස්සේ ස්කින් එකට තියෙන effects බැලුවොත් එහෙම මේ ඊස්ට්‍රජන්ස් මගින් ස්කින් එක හරිම ස්මූත් කරනවා. ඒ කියන්නේ සිනිඳු සමක් තියෙන්නේ. මේල්ස් වගේ රෆ් ස්කින් එකක් නැහැ. ඊට අමතරව ඒගොල්ලන්ගේ ස්කින් එකේ මතු පිට පෙරිෆිරලි වැස්කියුලාරිටි එක පොඩ්ඩක් වැඩි කරනවා. මේ වැස්කියුලාරිටි එක වැඩි හින්දා කට් එකක් වුණොත් එහෙම බ්ලීඩින් වෙන බ්ලීඩින් ටයිම් එක සාමාන්‍ය මේල්ස් වලට වඩා පොඩ්ඩක් වැඩි. මේ ඒ ටික තමයි. එහෙම අර වෝම්ත් එක තියාගන්න තමයි ඒ ස්කින් එක උඩ වෝම්ත් එක තියාගන්න තමයි එහෙම මේ මොකද වැස්කියුලාරිටි පොඩ්ඩක් වැඩි කරා. එතකොට ඊස්ට්‍රජන්ස් වලින් මේ ඉලෙක්ට්‍රොලයිට් බැලන්ස් එකට සපෝට් එකක් තියෙනවා කියලා කියනවා. ඒක ඇත්තරම වෙන්නේ මේ මොකද්ද ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී හුඟක්ම ප්ලැසෙන්ටා එකෙන් හදන්නේ ඊස්ට්‍රජන්. එතකොට ඒ ප්ලැසෙන්ටා එකෙන් හදන ඊස්ට්‍රජන් නිසා මේ ෆ්ලුයිඩ් රිටෙන්ෂන් එක වැඩි කිරීමක් කරනවා කියලා කියනවා. ඒක නිකන් ෆැක්ට් එකක් විදිහට මතක තියාගන්න. ඊගාට තියෙන්නේ ප්‍රොජෙස්ටරෝන්ස් ගැන ෆන්ක්ෂන්ස් බලන්න. ඒතර ප්‍රොජෙස්ටරෝන්ස් වල ෆන්ක්ෂන්ස් ගත්තොත් ප්‍රොජෙස්ටරෝන්ස් වල මුලින්ම කිව්වා හුඟක්ම එන්ඩෝමෙට්‍රියල් තික්නස් එක වැඩි කරන තමයි ප්‍රොජෙස්ටරෝන් දායක වෙන නිසා එයා කෝපස් ලූටියම් එක මේ ඩීජනරේට් නොවි පවත්වා ගන්න එකට උදව් කරන හුඟක්. ඊගාවට මේ ෆැලෝපියන් ටියුබ්ස් වල සික්‍රීෂන් එක වැඩි කරනවා. මම මුලින්ුත් කිව්වා ඔකට කියන්නේ යුටිරයින් මිල්ක් වගේ නමක්. එතකොට මේ
ඒකෙන් ඇත්තරම කරන්නේ මේ අර ඔය හැදිච්ච සයිගෝට් එකට නියුට්‍රිෂන් දෙන්න කවුරුත් නැහැනේ ගර්භාෂයට එනකම්. එතකොට එනකම් නියුට්‍රිෂන් දෙන්න තමයි නියුට්‍රිෂන් සහ අනිකුත් මෙටබොලික් සපෝට් එක දෙන්න තමයි ඒ ෆැලෝපියන් ටියුබ් එකේ සික්‍රීෂන්ස් මේ වැදගත්. ඊට පස්සේ ඊස්ට්‍රජන්ස් වලින් මේ බ්‍රෙස්ට් මත ක්‍රියා කරන එක මම කලිනුත් කිව්වා. මේ මොකද බ්‍රෙස්ට් ඩෙවලොප්මන්ට් එකේදී යා හුඟක්ම වැදගත් වෙන්නේ මේ ලොබියුල්ස් හදන්නයි අනිත් එක තමයි ඇල්ලියෝලයි වැඩි කරන්න. එතකොට හැබැයි ඇල්ලියෝලයි වලට මේ කිරි සික්‍රීට් කරන්න මේ සිග්නල් එකක් මේ ප්‍රොජෙස්ටරෝන්ස් වලින් දෙන්නේ නැහැ. ඒක දෙන්නේ ප්‍රෝලැක්ටින් මගින්. ඒතර ප්‍රෝලැක්ටින් ගැන කතාව මේ ලැක්ටේෂන් කියන කුප්පියේදී හම්බෙයි ඕක. අන්තිමට තියන්නේ මේ හෝමෝන්ස් දෙකේ මේ සින්තසිස් එක පොඩ්ඩක් බලන්න. ඒක ඇත්තටම බයෝ කෙමිස්ට්‍රිවලදී හම්බ වෙනවා. මම දැන්ට නිකන් කියාගෙන යන්නම් ඇත්තටම අවශ්‍ය නැහැ මේකට. මේ ඊස්ට්‍රජන්ස් වර්ග තුනක් තියෙනවා හියුමන් ලගේ. එකක් තමයි මේ ඊස්ට්‍රඩයෝල්, අනිත් එක ඊස්ට්‍රෝන් සහ අන්තිම එක ඊස්ට්‍රයෝල්. එතකොට ඊස්ට්‍රඩයෝල් කියලා කියන්නේ E2 කියලා කියනවා. ඊස්ට්‍රෝල් E1, ඊස්ට්‍රයෝල් කියන්නේ E3. සාමාන්‍යයෙන් ඊස්ට්‍රඩයෝල් එක තමයි ප්‍රින්සිපල් මේ ඊස්ට්‍රජන් එක ඔවේරීස් වලින් ස්‍රාවය කරන. ඊස්ට්‍රෝන් එක කියලා කියන්නේ මේ පෙරිෆෙරල් ටිෂුස් වලින් තමයි හැදෙනවා කියලා කියන්නේ. එතකොට මේ ඒවා ඇඩිපෝස් ටිෂු එකේ සහ ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ්ස් වල තමයි බහුතරම දකින්න පුළුවන් වෙන්නේ. ඊස්ට්‍රයෝල් කියන්නේ මෙන්න මේ හැදෙන මේ ඊස්ට්‍රඩයෝල් හරි ඊස්ට්‍රයෝන් හරි ෆර්දර් ඔක්සිඩේෂන් එකෙන් හැදෙන එකෙනෙක් තමයි ඊස්ට්‍රයෝල් කියන්නේ. ඒක සින්තසයිස් වෙන්නේ liver එකේ. හරි. එතකොට මේ තියෙන්නේ පාත් එක. මතකද ඇති අර ඇරොමටේස් කියන එක. මේ ඇන්ඩ්‍රොස්ටෙනොයිඩින් එහෙම මතකත් ඇති. ඇන්ඩ්‍රොස්ටෙනොයිඩින් තිකා ඉන්ටර්නල් සෙල්ස් වලින් හදනවනේ. අර ඒක ඒ කතාව තමයි මේ තියෙන්නේ. ඇරොමටේස්. මේ බයෝ කෙමිස්ට්‍රි මේ ලෙක්චර් එක මේක ලෙක්චර් එක නෙමෙයි. මේ කුප්පිය බලන්න කලින් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් වල සින්තසිස් පාර්ට් එකත් නිකන් බලාගත්තොත් බයෝ කෙමිස්ට්‍රි මේ එකෙන් පාඩුවක් වෙන්නේ නැහැ. මං හිතන්නේ තව ටිකක් පහසු වෙයි මේ හෝමෝන් එකත් එක්ක අර ඇරොමටේස් ගැන එහෙම ටිකක් ටක් ටක් ගාලා ඔලුවට දාගන්න ලේසියි එතකොට.